ආදරණීය දරුවනේ ශුද්ධ ජීව විද්‍යාව අපි 9 වන ඒකකයේ තමයි මේ විෂය කරුණු සාකච්ඡා කරමින් ඉන්නේ. මේ ඒකකයේ තුල අපි මුල්ම පරිච්ඡේදයක් විදිහට සාකච්ඡා කළා ශුද්ධ ජීවීන්ගේ ස්වභාවය පිළිබඳව. එතනදී විවිධාකාර ශුද්ධ ජීවීන් ගැන මූලික හැඳින්වීමක් සාකච්ඡා කළා. නමුත් අපි අද මේ පාඩම තුලදී තමයි ශුද්ධ ජීවී ආකාර පිළිබඳව ගැඹුරු කරුණු හැදෑරීමකට ලක් කරන්නේ. ඒතර අද පාඩම තුලදී අපිට ඉගෙන ගන්න පුළුවන් විශේෂයෙන්ම බැක්ටීරියාවන් ගැන, සයනොබැක්ටීරියාවන් ගැන, ප්‍රොටිස්ටාවන් ගැන, ඒ වගේම දිලීර, මොලිකියුටයින්. මෙන්න මේ වගේ සමාජිකයන් ගණනාවක් පිළිබඳව අද අපි අපේ කරුණු සාකච්ඡාව සිදු කරනවා. එහෙනම් අපි පාඩමට සම්බන්ධ වෙමු. ශුද්ධ ජීවී ආකාර. ඒක තමයි අද අපි කතා කරන මාතෘකාව. මූලික ප්‍රධාන මාතෘකාව. අපි ශුද්ධ ජීවී ආකාර වලින් දරුවනේ මුලින්ම සාකච්ඡා කරන්නේ බැක්ටීරියාවන් ගැන. බැක්ටීරියාවන්. මේ ඉතින් මෙන්න බැක්ටීරියාවන්ට සම්බන්ධ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය ඡායාරූපයක් මම ඉදිරිපත් කරනවා. බැක්ටීරියාවන් කියන්නේ ඒකසෛලික ප්‍රෝකැරියෝටාවන්. ප්‍රෝකැරියෝටාවන් කියන්නේ ප්‍රාග්න්‍යෂ්ටිකයන්. එතකොට අපිට මුණ ගැහෙන බැක්ටීරියා සියල්ලක්ම පාහේ ඒකසෛලික ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් විදිහටයි පරිසරය තුල හමුවන්නේ. මේ අයට විවිධ රූප විද්‍යාත්මක ආකාර සහ සැකසුම් පවතිනවා. බැක්ටීරියාවල වඩාත් කැපී පෙනෙනම ව්‍යුහ ලක්ෂණය වෙන්නේ ඒ අය හැදිලා තියෙන තනි සෛලවල හැඩය. බැක්ටීරියාවල වඩාත් කැපී පෙනෙන ව්‍යුහ ලක්ෂණය වෙන්නේ ඒ අය හැදිලා තියෙන මේ තනි සෛලවල හැඩය. ඒ තනි සෛලවල හැඩය පදනම් කර ගනිමින් අපි මූලික හැඩ ආකාර තුනක් උත් මේ පාඩම තුලදී සාකච්ඡා කරනවා. අපි පසුගිය පාඩමේදීත් ඒ හැඩ ආකාර තුනේ නම් තුන ගැන ඔබට කියලා දුන්නා. ඒ සමාජිකයන් මොනවද කියලාත් සාකච්ඡා කළා. එතකොට අපිට මෙතනින් ගන්න තියෙන මූලික කරුණු තමයි බැක්ටීරියාවෝ ඒකසෛලික ප්‍රෝකැරියෝටාවන්. ඔවුන්ට විවිධ රූප විද්‍යාත්මක ආකාර සහ සැකසුම් පවතිනවා. බැක්ටීරියාවල වඩාත්ම කැපී පෙනෙන ව්‍යුහ ලක්ෂණය වෙන්නේ ඔවුන්ගේ දකින්න ලැබෙන ඔවුන් හැදිලා තියෙන සෛලවල හැඩය. ඒ තනි සෛලවල හැඩය. වඩාත්ම කැපී පෙනෙන ව්‍යුහ ලක්ෂණ වන්නේ ඔවුන් සෑදී ඇති තනි සෛලවල හැඩය. දැන් මූලික හැඩ ආකාර තුනක් ගැන මේ වන විට අපි නම් වශයෙන් දන්නවා. ඒ තමයි ගෝලාකාර හෙවත් කොකුස, දණ්ඩාකාර හෙවත් බැසිලස, සර්පිලාකාර හෙවත් ස්පිරිලුම්. මෙන්න හැඩ ආකාර තුන. ගෝලාකාර හෙවත් කොකුස, දණ්ඩාකාර හෙවත් බැසිලස, සර්පිලාකාර හෙවත් ස්පිරිලුම්. දැන් ඒ හැඩ තුන තමයි දරුවනේ මෙන්න මේ ඔබට දකින්න ලැබෙන්නේ. මේ තියෙන්නේ ගෝලාකාර හෙවත් කොකුස. ගෝලාකාර හෙවත් කොකුස. මේ තියෙන්නේ දණ්ඩාකාර හෙවත් බැසිලස. ඒ වගේම සර්පිලාකාර ස්පිරිලුම්. ගෝලාකාර ස්වභාවයක් තියෙනවා. මේක යෂ්ටි හැඩයක් වගේ තියෙන දණ්ඩාකාර. ඒ වගේම සර්පිලාකාර ස්පිරිලුම්. දැන් සෛල විභාජනයේදී සෛල එකිනෙකට සම්බන්ධව පවත්නා ආකාරය අනුව එකිනෙකට වෙනස් වූ සැකසුම් ඇති කරනවා. සෛල විභාජනයේදී සෛල එකිනෙක සම්බන්ධ වෙලා තියෙන ආකාරය අනුව විවිධ වෙනස් වෙච්ච සැකසුම් අපිට දකින්න පුළුවන්. ඒ අනුව දැන් මේ කොටස යටතේ අපිට මූලිකව මතක තියාගන්න ඕන කාරණාව තමයි බැක්ටීරියාවන්ට මූලික හැඩ ආකාර තුනක් තියෙනවා. මොනවද? ගෝලාකාර හෙවත් කොකුස, දණ්ඩාකාර හෙවත් බැසිලස, සර්පිලාකාර හෙවත් ස්පිරිලුම් කියන ආකාර. අපි මීළඟ කරුණු වලට යමු. දැන් මේ බැක්ටීරියාවන්ගේ සෛල සැකසුම් වල විවිධ ආකාර පිළිබඳව ටිකක් අපි ගැඹුරින් කරුණු සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. දැන් පළවෙනි මේක තමයි කොකුස. කොකුස. මේක කොකුස එහෙම නැත්නම් මොනොකොකුස කියලා කියන්නත් පුළුවන්. මොනොකොකුස. දැන් මොනොකොකුස තුලදී අපිට දකින්න ලැබෙන්නේ මේ වගේ තනි ගෝලාකාර බැක්ටීරියාවක් පමණයි. තනි ගෝලාකාර බැක්ටීරියාවක් මොනොකොකුසවල. එකම තලයක විභාජනය වීමක් සිද්ධ වෙනවා. එකම තලයක තමයි විභාජනය වෙන්නේ. විභාජනයේ අවසානයේ බෙදෙන සෛල එකිනෙකින් වෙන් වෙලා යනවා.
එකම තලයක විභාජනය වෙලා විභාජන අවසානයේදී සෛල දෙකක් එනවා. ඒ සෛල දෙක වෙන් වෙලා යනවා. එතකොට එවැනි වෙන් වෙලා යන එක තනි සෛලයකට අපි කියන්නේ කොකුස නැත්තම් මොනොකොකුස කියලා. දැන් ඩිප්ලොකොකුස. එකම තලයක සෛල විභාජනය වෙනවා. හැබැයි බෙදිලා හැදෙන සෛල වෙන් වෙලා යන්නේ නැතුව යුගලයේම එකට බැඳිලා තියෙනවා. ජීවින් දෙන්නේ. හැබැයි මේ ජීවින් දෙන්න ඒ සෛල දෙක එක ළඟ තියෙනවා. එකට බැඳිලා තියෙනවා. ඒ අවස්ථාව හඳුන්වන්නේ ඩිප්ලොකොකුස කියලා. මෙන්න මේ වගේ එකට බැඳිලා ඉන්නේ. ඩිප්ලොකොකුස. තුන්වෙනි ආකාරය ස්ට්‍රෙප්ටොකොකුස. ස්ට්‍රෙප්ටොකොකුස. එකම තලයක සෛල විභාජනය සිද්ධ වෙනවා. එකම තලයක සෛල විභාජනය සිද්ධ වෙනවා. විභාජනය වූ සෛල දාමයක් ආකාරයට එකිනෙකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ විභාජනය වෙච්ච සෛල දාමයක් ආකාරයට චේන් එකක් විදිහට මෙන්න මෙහෙම. දාමයක් ආකාරයට එකිනෙකට සම්බන්ධ වෙලා ඉන්නවා. මෙන්න මේ විදිහට. මේ තමයි ස්ට්‍රෙප්ටොකොකුස. එකම තලයක තමයි සෛල විභාජනය වෙන්නේ. විභාජනය වූ සෛල දාමයක ආකාරයෙන් එකිනෙකට සම්බන්ධව පවතිනවා. ඒ තමයි ස්ට්‍රෙප්ටොකොකුස. හතරවෙනි කෙනා චතුෂ්කය. චතුෂ්කය. චතුෂ්කය කියන වචනය ඇහෙනකොටත් අපිට හතර දෙනෙක් වගේ කියන අදහසකුත් දැනෙනවා. තල දෙකක සෛල විභාජනයෙන් නිපද වෙන සෛල හතර එකිනෙකට සම්බන්ධව පවතිනවා. මෙතනදී සෛල හතරක් එකිනෙකට සම්බන්ධව තියෙනවා. මේ සෛල හතර තල දෙකක සිදුවන විභාජනයේ ප්‍රතිඵලයක් විදිහටයි නිර්මාණය වෙන්නේ. තල දෙකක සිදුවන විභාජනයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ සෛල හතර නිර්මාණය වෙන්නේ. එතකොට ඒකට තමයි චතුෂ්කය කියලා අදහස් කරන්නේ. තල දෙකක සෛල විභාජනයෙන් නිපද වෙන සෛල හතර එකිනෙකට සම්බන්ධව පවතිනවා. පස්වෙනි එක සාසිනා. ටිකක් සංකීර්ණ ව්‍යුහයක්. සාසිනා. තල තුනක සෛල විභාජනයක් සිදුවන අතර මේ සාසිනා තත්ත්වය ඇති වෙන්න නම් තල තුනක සෛල විභාජනයක් වෙන්න ඕනේ. සෑදෙන සෛල අටක කාණ්ඩයක් ලෙස එකිනෙකට සම්බන්ධව පවතිනවා. සෑදෙන සෛල අටක කාණ්ඩයක් විදිහට තමයි පවතින්නේ. එතකොට මේක දකින්නකොට නිකන් අර ඝනකයක් තුල අන්තර්ගත වෙලා තියෙන සෛල සමූහයක් විදිහට තමයි අපිට පේන්නේ. ස්ටැෆිලොකොකස් අවසානම එක. ස්ටැෆිලොකොකස් බහුතලීය ලෙස සෛල විභාජනය වේ. ස්ටැෆිලොකොකස් නිර්මාණය වීම සඳහා ඒ තත්ත්වයේ හැඩය ඇතිවීම සඳහා තල ගණනාවක්. ඒක අපි කියන්නේ බහුතලීය ලෙස සෛල විභාජනය සිද්ධ වෙනවා. මිදි පොකුරක ආකාරයෙන් තමයි සෛල ගොනු සාදන්නේ. මිදි පොකුරක් වගේ තමයි සෛල ගොනු සාදන්නේ. අපි මීට අදාළ රූප සටහන් ටික බලමු. බලලා නැවතත් මේ කරුණු අපි සාරාංශගත කරගමු. බලන්න දරු. මෙන්න කොකුස නැත්තම් අර මොන කොකුස. තනි සෛලයක් තමයි තියෙන්නේ. එතකොට මෙතනදි සිද්ධ වෙන්නේ එක තලයක් ඔස්සේ සෛල විභාජනය වෙනවා. විභාජනය වෙච්ච සෛල එකිනෙකින් වෙන් වෙලා යනවා. ඩිප්ලොකොකුස වලදී මීට වඩා වෙනස්. එකම තලයක සෛල විභාජනය වෙනවා. හැබැයි විභාජනය වුණාට පස්සේ ඇති වෙන සෛල දෙක යුගලක් ලෙස පවතිනවා, වෙන් වී යන්නේ නැහැ. දැන් මේ තියෙන ස්ට්‍රෙප්ටොකොකුස. ස්ට්‍රෙප්ටොකොකුස. ස්ට්‍රෙප්ටොකොකුස කියන්නේ කාටද? එකම තලයක සෛල විභාජනය වෙලා සෛල ගණනාවක් ඇති වෙනවා. ඇති වෙන සෛල දාමයක් ආකාරයෙන් පවතිනවා. දාමයක් ආකාරයෙන්. දාමයක් ආකාරයෙන් පවතිනවා. දැන් මම තුන් දෙනෙක් ගැන කතා කරා. මොනොකොකුස, ඩිප්ලොකොකුස, ස්ට්‍රෙප්ටොකොකුස. දැන් මේ තුන් දෙනාගේම විශේෂත්වය තමයි එකම තලයක තමයි සෛල විභාජනය වෙන්නේ. දැන් ඒ තත්ත්වය වෙනස් වෙන තැන කොතනද? මේ චතුෂ්කයට එනකොට. චතුෂ්කය. දරුවනේ චතුෂ්කයේදී තල දෙකක් ඔස්සේ විභාජනය වෙලා නිපද වෙන සෛල හතර එකට සම්බන්ධ වීමෙන් තමයි මේ චතුෂ්කය කියන තත්ත්වය ඇති වෙන්නේ. තල දෙකක සෛල විභාජනයෙන් නිපද වෙන සෛල හතර එකිනෙකට සම්බන්ධ වෙලා. ඊළඟට සාසිනා තත්ත්වය. සාසිනා. මේ බලන්න මේ අවස්ථාව අපි කියපු කරුණුත් එක්ක රූප සටහන් හරියටම ගැලපෙනවා. සාසිනාවලදී වෙන්නේ මොකද්ද? තල තුනක විභාජනයෙන් ප්‍රතිඵල වන සෛල 8ක ගොනුවක් විදිහට සෛල 8ක එකතුවක් විදිහටයි මේ සාසිනා තත්ත්වයේ පවතින්නේ. සෛල 8ක් තියෙනවා. සෛල 8 කො මෙතන 1යි 2යි 3යි 4යි
5යි 6යි 7යි 8යි සෛල 8යි. සෛල 8ක එකතුවක් විදිහටයි මේ ශාසිනා පවතින්නේ. ඊළඟට මේ මිදි පොකුරක ස්වභාවය බලන්න දරුවෝ මේ හැඩේ මිදි පොකුරක ස්වභාවය වගේනේ නේද? ස්ටැෆිලොකොකස් මෙන්න ස්ටැෆිලොකොකුස්. මෙතන සෛල විභාජනයේ බහුතලීයයි. බහුතලීය සෛල විභාජනයක් ඔස්සේ සෑදෙන සෛල ගොනු වීමෙන් නිර්මාණය වන ව්‍යුහය තමයි මේ ස්ටැෆිලොකොකුස කියලා හඳුන්වන්නේ. ස්ටැෆිලොකොකුස. ඒ අනුව කොකුස ආකාර 6ක් තියෙනවා. කොකුස හේවත් මොනොකොකුස, ඩිප්ලොකොකුස, ඒ වගේම ස්ට්‍රෙප්ටොකොකුස, චතුෂ්කය, සාසිනා සහ ස්ටැෆිලොකොකුස. දැන් අපි මේකේ සාරාංශයට එමු. කලින් කාරණාවට. දැන් කොකුස ගත්තම මොනොකොකුස එකම තලයක සෛල විභාජනය වෙලා විභාජනය වෙච්ච සෛල එකිනෙකින් වෙන් වී යනවා. එතකොට තනි සෛල බැගින් තමයි ඉතුරු වෙන්නේ. ඩිප්ලොකොකුස එකම තලයක සෛල විභාජනය වෙනවා, බෙදී යන සෛල යුගල ලෙස පවතිනවා. ස්ට්‍රෙප්ටොකොකුස එකම තලයක සෛල විභාජනය වෙනවා, විභාජනය වෙච්ච සෛල දාමයක ආකාරයෙන් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ. චතුෂ්කය තල දෙකක සෛල විභාජනයෙන් නිපද වෙන සෛල 4 එකිනෙකට සම්බන්ධව පවතිනවා. සාසිනා තල 3ක සෛල විභාජනයක් සිදු වෙනවා, හැදෙන සෛල 8ක කාණ්ඩයක් ලෙස එකිනෙකට සම්බන්ධව පවතිනවා. හැදෙන සෛල 8ක් එකම කාණ්ඩයක් ලෙස තමයි පවතින්නේ. ස්ටැෆිලොකොකුස බහුතලීය ලෙස සෛල විභාජනයක් සිද්ධ වෙනවා, මිදි පොකුරු ආකාරයේ සෛල ගොනු සෑදීමක් සිද්ධ වෙනවා. මිදි පොකුරක ආකාරයේ සෛල ගොනු සෑදීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඒ අනුව අපි මේ රූප සටහන සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරා. මට හිතෙනවා ඔබට ඉතාම හොඳින් මෙය පැහැදිලි වෙන්නට ඇති කියලා. ඒ නිසා අපිට දැන් ඊළඟ කොටසට දරුවනේ යොමු වෙන්නට පුළුවන්. බැසිලස් බැක්ටීරියා වල සෛල සැකසීමේ විවිධ ආකාර ගැනයි අපි සාකච්ඡා කරන්නේ. මේ බැසිලස් විභාජනය වෙන්නේ ඒගොල්ලන්ගේ කෙටි අක්ෂය හරහා පමණයි. කෙටි අක්ෂය හරහා පමණක් ඒගොල්ලන් විභාජනය වෙනවා. ඒ කරුණ වැදගත්. කෙටි අක්ෂය හරහා පමණයි විභාජනය වෙන්නේ. ඒතකොට ඒගොල්ලන්ට තියෙනවා තනි බැසිලස් නැත්තම් මොනෝ බැසිලස් කියලාත් හඳුන්වනවා. එතනදී තනි දණ්ඩාකාර බැක්ටීරියාවක් පමණයි තියෙන්නේ. ඩිප්ලොබැසිලස් කියන්නේ දෙවනි ආකාරය. සෛල විභාජනයෙන් පස්සේ යුගල ලෙස පවතිනවා. ඒ තමයි ඩිප්ලොබැසිලස්. මෙන්න මේ වගේ යුගල ලෙස පවතිනවා සෛල විභාජනයෙන් පස්සේ. ස්ට්‍රෙප්ටොබැසිලස් කියන්නේ සෛල විභාජනයෙන් පසුව දාම ලෙස පවතිනවා. සෛල විභාජනයෙන් පස්සේ මෙන්න මේ විදිහට දාමයක් විදිහට දාම ලෙස තමයි පවතින්නේ. මෙන්න මේ ආකාරයෙන් දාම ලෙස පවතිනවා. මේ තමයි ස්ට්‍රෙප්ටොබැසිලස්. ඒ අනුව බැසිලස් ආකාර 3කට අපිට බෙදන්න පුළුවන්. මොනොබැසිලස් හේවත් තනි බැසිලස්, තනි දණ්ඩාකාරයි. ඩිප්ලොබැසිලස් සෛල විභාජනයෙන් පස්සේ යුගල ලෙස පවතිනවා. ස්ට්‍රෙප්ටොබැසිලස් සෛල විභාජනයෙන් පස්සේ දාමයක් විදිහට තමයි පවතින්නේ. බලන්න දරුවෝ ඊට අදාළ රූප සටහන. මේ තියෙන්නේ බැසිලි නැත්නම් මොනොබැසිල. මේ තියෙන්නේ ඩිප්ලොබැසිලස්. සෛල විභාජනයෙන් පස්සේ යුගල ලෙස පවතිනවා. සෛල විභාජනයෙන් පස්සේ දාමයක් ලෙස පවතිනවා ස්ට්‍රෙප්ටොබැසිලස්. ස්ට්‍රෙප්ටොබැසිලස්. අපි ඊළඟ හැඩ ආකාර වලට යමු. බලන්න දරුවෝ සර්පිල හැඩති බැක්ටීරියාවන්ගේ වෙනස් වූ සෛල සැකසුම්. මේ අපි ස්පිරිලුම් ගැන කතා කරන්නේ. මේ සර්පිල බැක්ටීරියාවෝ දඟර එකක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් දක්වනවා. දඟර එකක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා. කොයිම වෙලාවකවත් මේවා ඍජු ස්වභාවයෙන් පවතින්නේ නැහැ. ඒවා කිසි විටකත් ඍජු නෙමෙයි. කෙලින් විදිහට තියෙන්නේ නැහැ. දඟර ගැසුණු ස්වභාවයක් තියෙන්නේ. දැන් විබ්‍රියෝ ගත්තොත් වක්‍ර වූ දණ්ඩාකාර ස්වභාවයක් තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ. සමහර පොතපතේ තියෙන කොමාකාරයි කියලා විබ්‍රියෝ. දැන් විබ්‍රියෝ කොලරේ අපිට මතක් වෙනවා අපි අහලා තියෙන ශුද්ධ ජීවියෙක්. ඊළඟට ස්පිරිලුම් සර්පිලාකාරයි, කස්කුරුප්පු ආකාර දෘಢ දේහයකින් යුක්තයි. සර්පිලාකාරයි තමයි කස්කුරුප්පු ආකාරයේ දෘಢ දේහයකින් යුක්තයි.
මෙන්න මෙවැනි ස්වභාවයක් තියෙනවා. ස්පයිරොකීට ගත්තොත් පැහැදිලිවම සර්පිලාකාරයි නම්‍යශීලී. එයාගේ මෙන්න මේ විදිහට අපිට දකින්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේ හැඩ තුන ගැන තමයි අපි ඊළඟට අධ්‍යයනය කරන්නේ. විබ්‍රියෝ, ස්පිරිල්ලුම්, ස්පයිරොකීටා. බලන්න මේ තියෙන්නේ ස්පයිරොකීටා වල මෙවැනි වක්‍ර වූ ආකාර ගණනාවක් තියෙනවා. ස්පයිරොකීටා වල ස්පයිරොකීටා. හැබැයි ඊට සාපේක්ෂව ස්පිරිලුම් වල අවම ප්‍රමාණයක් තියෙන්නේ. විබ්‍රියෝ ඔබට පේනවද කොමාකාරයිනේ. කොමාකාර ස්වභාවයක් තියෙන්නේ. කොමාකාර ස්වභාවයක් තියෙනවා. දැන් ඒ හැඩතල දරන ශුද්ධ ජීවිනුත් මෙතන ඉන්නවා. විබ්‍රියෝ, කොලරේ, ස්පිරිල්ලුම්, ඒ වගේම ට්‍රිපොනිමා, පැලේඩියම් වගේ කට්ටිය ඉන්නවා. ඒ අනුව නැවතත් මේ කරුණු ටික අපි මතක් කරගත්තොත් සර්පිල බැක්ටීරියාව දඟර එකක් හෝ දඟර කීපයක් දරනවා. ඒවා කිසි විටකත් ඍජු ස්වභාවයකින් පවතින්නේ නැහැ. දැන් විබ්‍රියෝ කාණ්ඩේ වක්‍ර වූ දණ්ඩාකාර ස්වභාවයක් තියෙන්නේ. ස්පිරිලුම් සර්පිලාකාරයි, කස්කුරුප්පු ආකාර දෘಢ දේහයකින් යුක්තයි. ස්පයිරොකීටා සර්පිලාකාරයි, ඒ වගේම නම්‍යශීලී ස්වභාවයක් තියෙනවා. ඒ දේ මේ රූප සටහන් වලුත් අපිට පැහැදිලි වුණා. දැන් අපි මේ බැක්ටීරියාවන්ගේ පෝෂණ ආකාර පිළිබඳව, පෝෂණ විවිධත්වය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරමු. දරුවනේ බැක්ටීරියාව පෝෂණ ආකාරවල විවිධත්වයක් පෙන්වනවා. ප්‍රධාන පෝෂණ ආකාර 4ටම අයත් සමාජිකයෝ අපිට දකින්න පුළුවන්. එතකොට ශක්ති ප්‍රභවය සහ කාබන් ප්‍රභවය පදනම් කරගෙන තමයි මේ පෝෂණ ආකාර බෙදලා තියෙන්නේ. මම ඒ ගැනත් පොඩ්ඩක් මතක් කරන්නම්. මේ බලන්න. ශක්ති ප්‍රභවය. ශක්ති ප්‍රභවය පදනම් කරගෙන ශක්ති ප්‍රභව ආකාර දෙකක් තියෙනවා. එකක් සූර්ය ශක්තිය. නැත්නම් අපි කියනවා ආලෝක ශක්තිය. අනිත් එක රසායනික ශක්තිය. මෙතනදී මේ රසායනික ශක්තිය කියලා අදහස් කරන්නේ රසායනික ද්‍රව්‍යයක් ඔක්සිකරණයට ලක් කරලා. රසායනික ද්‍රව්‍යයක් ඔක්සිකරණයට නැත්නම් රසායනික ද්‍රව්‍යයක් බිඳ හෙලීමකට ලක් කරලා එයින් නිපදවන ශක්තිය තමන්ගේ ශක්තිය අවශ්‍යතාවයට භාවිතා කරනවා නම් යම් ජීවියෙක් ඔවුන් අර රසායනික කියන කාණ්ඩයට අයිති වෙනවා. සමහර ජීවීන් මේ හිරු එළිය නැත්නම් සූර්යාලෝකයේ තියෙන ඒ ආලෝක ශක්තිය නැත්නම් ඒ විකිරණ ශක්තිය තමන්ගේ ශක්තිය අවශ්‍යතාව සඳහා යොදා ගන්නවා නම් ඒ අයට කියන අපි ওই ප්‍රභා කියන පදේ එන්නේ ඒ අනුව. ප්‍රභා කියන්නේ සූර්ය ශක්තිය භාවිතා කරනවා නම්. දැන් කාබන් ප්‍රභවය මත කොහොමද වෙනස් වෙන්නේ? කාබන් ප්‍රභවය අනුවත් ආකාර දෙකක් තියෙනවා. සමහර ජීවීන් අකාබනික කාබන් භාවිතා කරනවා. ගොඩක් දරුවන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අකාබනික කාබන් කියන්නේ මොකක්ද කියලා. අකාබනික කාබන්. මෙතනදී මේ අකාබනික කාබන් කියලා දරුවනේ අදහස් වෙන්නේ CO2 වගේ සංයෝග වලට. ඒවා කාබනික සංයෝග නෙමෙයිනේ. කාබන් අඩංගු වුණාට අනිත් වර්ගයේ කාබනික කාබන්. ඒ කියන්නේ සමහර ජීවීන් ඉන්නවා ඔවුන් තමන්ගේ කාබන් අවශ්‍යතාවය සපුරගන්නේ අකාබනික කාබන් භාවිතා කරලා. CO2 වගේ දේවල්. තවත් සමහර ජීවීන් තමන්ගේ කාබනික අවශ්‍යතාවය සපුරගන්නේ කාබනික සංයෝගයක් නැත්නම් කාබනික කාබන් භාවිතා කරලා. කාබනික කාබන් භාවිතා කරලා. දැන් පෝෂණ ක්‍රම 4ක් අපිට මෙන්න මේ විදිහට දකින්න පුළුවන්. හොඳට බලන්න. ශක්තිය ලෙස සූර්ය ශක්තිය භාවිතා කරනවා. කාබන් ප්‍රභවය ලෙස අකාබනික කාබන් නැත්නම් කාබන් ඩයොක්සයිඩ් භාවිතා කරනවා. ශක්තිය ලෙස සූර්ය ශක්තිය භාවිතා කරනවා. කාබන් ප්‍රභවය ලෙස අකාබනික කාබන් නැත්නම් CO2 භාවිතා කරනවා. ඔය ආකාර දෙකට සම්බන්ධ ජීවීන්ගේ පෝෂණ ක්‍රමය හඳුන්වන්නේ ප්‍රභා ස්වයංපෝෂී. ප්‍රභා ස්වයංපෝෂී. ප්‍රභා ස්වයංපෝෂී. ඒ වගේම සමහර ජීවීන් ඉන්නවා ශක්ති ප්‍රභවය ලෙස සූර්ය ශක්තිය භාවිතා කරනවා. කාබන් ප්‍රභවයේ විදිහට වෙනත් ජීවියෙක් සංශ්ලේෂණය කරපු කාබන් භාවිතා කරනවා. කාබනික කාබන්. වෙනත් ජීවියෙක් සංශ්ලේෂණය කරපු කාබනික කාබන් භාවිතා කරනවා. මෙන්න මෙවැනි සමාජිකයන් හඳුන්වන්නේ
ප්‍රභා විෂම පෝෂීන් කියලා. ප්‍රභා විෂම පෝෂී. ඊළඟට ශක්ති ප්‍රභවයේ ලෙස රසායනික ශක්තිය භාවිතා කරනවා. අපි වෙන පාටකින් ලියමු. ශක්ති ප්‍රභවයේ ලෙස රසායනික ශක්තිය භාවිතා කරනවා. කාබන් ප්‍රභවයේ ලෙස අකාබනික CO2 භාවිතා කරනවා. අන්න එතකොට ඔවුන්ව හඳුන්වනවා රසායනික ස්වයංපෝෂීන් කියලා. රසායනික ස්වයංපෝෂී. ශක්ති ප්‍රභවයේ ලෙස රසායනික ශක්තිය භාවිතා කරනවා. කාබන් ප්‍රභවයේ ලෙස කාබනික කාබන් භාවිතා කරනවා. මෙන්න මේ පෝෂණ ක්‍රමය හඳුන්වනවා රසායනික විෂම පෝෂී කියලා. රසායනික විෂම පෝෂී. දැන් ඔබට පේනවත් දරුවනේ මේ පෝෂණාකාර හතර නිර්මාණය වුණේ කොහොමද කියලා. ශක්ති ප්‍රභවයේ ලෙස සූර්ය ශක්තියත් කාබන් ප්‍රභවයේ ලෙස අකාබනික කාබනුත් භාවිතා කරලා කාබනික සංයෝග හදනවා නම් ඔවුන් තමයි ප්‍රභා ස්වයංපෝෂීන් වෙන්නේ. ශක්ති ප්‍රභවයේ ලෙස සූර්ය ශක්තිය භාවිතා කරාට කාබන් ප්‍රභවයේ ලෙස වෙන ජීවියෙක් හදපු කාබනික සංයෝගයක් නම් භාවිතා කරන්නේ ඔවුන් ප්‍රභා විෂම පෝෂීන්. කෙනෙක්ට රසායනික ස්වයංපෝෂීන් කියන්න හේතුව ශක්ති ප්‍රභවයේ විදිහට රසායනික ශක්තියත් කාබන් ප්‍රභවයේ විදිහට අකාබනික සංයෝගත් අකාබනික කාබනුත් භාවිතා කරලා කාබනික සංයෝග හදනවා නම් රසායනික ස්වයංපෝෂී. රසායනික ශක්තිය භාවිතා කරනවා ප්‍රතික්‍රියාවක් සිද්ධ කරලා ඒ වගේම වෙන ජීවියෙක් හදපු කාබනික සංයෝගයක් කාබනික කාබන් විදිහට භාවිතා කරනවා. ඔවුන්ට ආහාර සංශ්ලේෂණය කරන්නට බෑ. ඔවුන් වෙන ජීවියෙක්ගේ නිෂ්පාදනය කරපු කාබනික සංයෝග තමයි යොදාගන්නේ. ඒතර ඔවුන් හඳුන්වන්නේ රසායනික විෂම පෝෂී. දැන් අපිත් අයිති වෙන්නේ රසායනික විෂම පෝෂීන්ට තමයි. ඒ අනුව මම හිතනවා දරුවනේ ඔබට වඩාත් පැහැදිලි වෙන්නට ඇති මේ මොනවද පෝෂණ ක්‍රම හතර. දැන් ඒ ගැනත් අපිට තියෙනවා තව කරුණු කතා කරන්න. මෙතී දැන් මම අතන නිර්මාණය කරපු chart එකම වඩාත් විධිමත් ලෙස මෙතන තියෙනවා. පෝෂණ ක්‍රමය අපි එකින් එක කතා කරමු. පෝෂණ ක්‍රමය ප්‍රභා ස්වයංපෝෂී. එතකොට ඒගොල්ලන්ගේ ශක්ති ප්‍රභවයේ සූර්යාලෝකය නැත්නම් ආලෝක ශක්තිය. ඒගොල්ලන්ගේ කාබන් ප්‍රභවයේ අකාබනික කාබන්. අකාබනික කාබන් හෙවත් CO2. කාබන් ඩයොක්සයිඩ්. කවුද මෙහෙම කරන කට්ටිය? දැන් අපි බැක්ටීරියාවන්ට අදාළ උදාහරණනේ කතා කරන්නේ. දම් සල්ෆර් බැක්ටීරියා. හරිත සල්ෆර් බැක්ටීරියා මෙන්න උදාහරණ. ක්ලෝරෝබියම් ක්‍රොමැටියම් කියලත් මේ සමාජිකයන්ව හඳුන්වනවා. ඊළඟ පෝෂණ ක්‍රමය තමයි ප්‍රභා විෂම පෝෂී පෝෂණය. එතනදී ප්‍රභා නිසා ශක්ති ප්‍රභවයේ ආලෝකය. කාබන් ප්‍රභවයේ කාබනික කාබන්. විෂම පෝෂීන් නිසා කාබනික කාබන්. එතකොට මේකට උදාහරණ තමයි දම් සල්ෆර් නොවන බැක්ටීරියා, හරිත සල්ෆර් නොවන බැක්ටීරියා තමයි මේකට ගැලපෙන උදාහරණ වෙන්නේ. තුන්වෙනි පෝෂණ ක්‍රමයේ රසායනික ස්වයංපෝෂී. මේ අයගේ ශක්ති ප්‍රභවය වෙන්නේ රසායනික ද්‍රව්‍යයක්, විශේෂයෙන්ම අකාබනික රසායනික ද්‍රව්‍ය. මේගොල්ලන්ගේ අකාබනික රසායනික ද්‍රව්‍ය ඔක්සිකරණය කරලා නිපද වෙන ශක්තිය තමයි භාවිතා කරන්නේ. ඒ වගේම කාබන් ප්‍රභවයේ විදිහට අකාබනික කාබන් හෙවත් කාබන් ඩයොක්සයිඩ්. ඒතර රසායනික ස්වයංපෝෂී පෝෂණයේදී ශක්ති ප්‍රභවයේ විදිහට අකාබනික රසායනික ද්‍රව්‍ය ඔක්සිකරණයෙන් ලැබෙන ශක්තිය භාවිතා කරන්නේ. ඒ වගේම කාබන් ප්‍රභවයේ ලෙස කාබන් ඩයොක්සයිඩ් නැත්නම් අකාබනික කාබන් භාවිතා කරන්නේ. මෙහෙම කරන සමාජිකයන් කීප දෙනෙක් ඉන්නවා. එයාගේ විද්‍යාත්මක නාම වලින්ම මම සටහන් කරා නයිට්‍රෝබැක්ටර්, නයිට්‍රෝසෝමොනාස්, තයෝබැසිලස්, තයොක්සිඩන්ස්. මේ එකම ජීවියෙක්. තයෝබැසිලස්, තයොක්සිඩන්ස්. මේ වෙන වෙන සමාජිකයෝ. නයිට්‍රෝබැක්ටර්, නයිට්‍රෝසෝමොනාස්. ඊළඟට අවසාන පෝෂණ ක්‍රමය තමයි රසායනික විෂම පෝෂී පෝෂණය. රසායනික විෂම පෝෂී පෝෂණය. මේ පෝෂණය දක්වන ජීවින් කාබනික රසායනික ද්‍රව්‍ය ඔක්සිකරණය කරලා එයින් ලබා දෙන ශක්තිය තමයි යොදාගන්නේ. කාබනික රසායනික ද්‍රව්‍ය. අකාබනික රසායනික ද්‍රව්‍ය නෙමේ කාබනික රසායනික ද්‍රව්‍ය යොදාගන්නේ. ඒ වගේම කාබනික කාබන් තමයි කාබන් අවශ්‍යතාවයට කාබන් ප්‍රභවයේ විදිහට භාවිතා කරන්නේ. එතකොට නිදසුන තමයි බොහෝ බැක්ටීරියා. බොහෝ බැක්ටීරියා රසායනික විෂම පෝෂීන්ට අයිති වෙනවා. ඉතින් අනුව දරුවනේ
අපි මෙතනදී බැක්ටීරියාවන්ගේ ප්‍රධාන පෝෂණ ක්‍රම 4ක් සාකච්ඡා කරා. ප්‍රභා ස්වයංපෝෂී, ප්‍රභා විෂමපෝෂී, රසායනික ස්වයංපෝෂී, රසායනික විෂමපෝෂී. ප්‍රභා ස්වයංපෝෂීන්ගේ ශක්ති ප්‍රභවය ආලෝකය, රසායනික ස්වයංපෝෂීන්ගේ ශක්ති ප්‍රභවය අකාබනික රසායනික ද්‍රව්‍ය. ප්‍රභා විෂමපෝෂීන්ගේ ශක්ති ප්‍රභවය ආලෝකය, රසායනික විෂමපෝෂීන්ගේ ශක්ති ප්‍රභවය කාබනික රසායනික ද්‍රව්‍ය. දැන් ප්‍රභා ස්වයංපෝෂීන්ගේ කාබන් ප්‍රභවය වෙන්නේ අකාබනික CO2 කාබන්. ප්‍රභා විෂමපෝෂීන්ගේ කාබන් ප්‍රභවය වෙන්නේ කාබනික කාබන්. රසායනික ස්වයංපෝෂීන්ගේ කාබන් ප්‍රභවය වෙන්නේ නැවත අකාබනික කාබන් හෙවත් CO2. රසායනික විෂමපෝෂීන්ගේ කාබන් ප්‍රභවය කාබනික කාබන්. දරුවනේ, ප්‍රභා ස්වයංපෝෂීන්ට නිදසුන් ලෙස දම් සල්ෆර් බැක්ටීරියා, හරිත සල්ෆර් බැක්ටීරියා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ ප්‍රභා ස්වයංපෝෂීන්. ප්‍රභා විෂමපෝෂීන් ලෙස දම් සල්ෆර් නොවන බැක්ටීරියා, හරිත සල්ෆර් නොවන බැක්ටීරියා නිදසුන් වෙනවා. රසායනික ස්වයංපෝෂීන් විදියට නයිට්‍රෝසෝමොනාස්, නයිට්‍රෝබැක්ටර්, ඒ වගේම තයෝබැසිලස් තයොක්සිඩන්ස් මේ වගේ සමාජිකයන් උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. රසායනික විෂමපෝෂීන්ට බොහෝ බැක්ටීරියා වර්ග අදාළ වෙනවා. එමනම් දරුවනේ අපි පෝෂණ ක්‍රමයට අදාළව සම්පූර්ණයෙන්ම වගුව සාකච්ඡා කරපු නිසා ඊළඟ කොටසට යොමු වෙමු. දරුවනේ, දැන් අපි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ කායික විද්‍යාත්මක කාණ්ඩ 4 ඔක්සිජන් මත රඳා පවතින ශුද්ධ ජීවීන්ගේ බැක්ටීරියාවන්ගේ. එතකොට මේ කායික විද්‍යාත්මක කාණ්ඩ 4 තමයි අනිවාර්ය ස්වායු, අනිවාර්ය නිර්වායු, වෛකල්පිත නිර්වායු සහ ශුද්ධ වාතකාමී. මේ තමයි මේ කාණ්ඩ 4 අපිට අධ්‍යයනය කරන්නට තියෙන්නේ. දැන් අනිවාර්ය ස්වායු කියන්නේ මොන වගේ ජීවීන්ටද? මේ අයගේ පැවැත්ම සඳහා අණුක ඔක්සිජන් නැත්නම් ඔක්සිජන් වායුව පැහැදිලිවම අත්‍යවශ්‍යයි. පැවැත්ම සඳහා ඔක්සිජන් අවශ්‍යයි. ඔක්සිකාරක පොස්පොරයිලීකරණයෙන් තමයි ශක්තිය නිපදවා ගන්න. ඔක්සිකාරක පොස්පොරයිලීකරණය සිදු කරලා ශක්තිය නිපදව ගන්නවා. හොඳම උදාහරණ තමයි ඇසිටෝබැක්ටර්. ඇසිටෝබැක්ටර් කියන කෙනාව අපිට ගන්න පුළුවන් හොඳම උදාහරණයකට. අනිවාර්ය නිර්වායු. මේ අය ඔක්සිජන් සහිත විට පවතින්නට බෑ. මේ ඔක්සිජන් රහිත තත්ත්වවල විතරයි ඉන්නේ. ඒතර ශක්තිය නිපදව ගන්නේ පැසීම කියන ක්‍රියාවලිය මගින්. අපි දන්නවා පැසීම කියන්නේ ඔක්සිජන් රහිත අවස්ථාවල ශක්තිය නිපදවා ගන්න ක්‍රමයක්. ඒතර පැසීම මගින් තමයි ශක්තිය නිපදවා ගන්න. හොඳම උදාහරණය ක්ලොස්ට්‍රීඩියම් ගන්න පුළුවන්. ක්ලොස්ට්‍රීඩියම්. වෛකල්පිත නිර්වායු. දැන් මේ වෛකල්පිත නිර්වායු ජීවීන් ස්වභාවිකවම ස්වායු ජීවීන්. හැබැයි අවශ්‍ය නම් නිර්වායු පරිසරයක උනත් මෙයට ජීවත් වෙන්න පුළුවන්. විකල්පය තමයි නිර්වායු ස්වභාවය. ස්වභාවිකවම මේ ස්වායු ජීවීන් තමයි විකල්පයක් වශයෙන් නිර්වායු පරිසරවල පවා ජීවත් වෙන්න පුළුවන්. එතකොට ඔක්සිකාරක පොස්පොරයිලීකරණයෙන් ශක්තිය නිපදවා ගන්න මේ අයට පුළුවන්. මේ ජීවීන් ශක්තිය නිපදවා ගනිමින් ඔක්සිජන් සහිත තත්ත්වවල වර්ධනය වීමට තමයි වැඩි ප්‍රවණතාවයක් දක්වන්නේ. හැබැයි අවශ්‍ය නම් පැසීමේ ක්‍රියාවලිය කරලා නිර්වායු පරිසරවලත් මේ සමාජිකයන්ටම ජීවත් වෙන්න පුළුවන්. උදාහරණය තමයි එස්චිරිචියා කෝලි. අපි කෙටියෙන් කියන්නේ ඊ කෝලි කියන්නේ මෙයාට. ශුද්ධ වාතකාමී අවසානම කාණ්ඩය. දැන් මේ අය මොකද කරන්නේ? වාතයේ තියෙන ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා අඩු ඔක්සිජන් සාන්ද්‍රණ වල තමයි මේ අය ජීවත් වෙන්නේ. වැඩි ඔක්සිජන් සාන්ද්‍රණ මේ අයට විෂ සහිතයි. ඒ කියන්නේ ඊටාම අඩු ඔක්සිජන් සාන්ද්‍රණ වල ජීවත් වන සමාජිකයෝ තමයි ශුද්ධ වාතකාමීන් කියලා සලකන්නේ. උදාහරණේ ලැක්ටෝබැසිලස්. නැත්තම් ලැක්ටෝබැසිලස් ජීවීන් තමයි බැක්ටීරියාවන් තමයි මෙතනට උදාහරණයේ වශයෙන් අපි සලකන්නේ. ඒ අනුව කායික විද්‍යාත්මක කාණ්ඩ 4ක් තියෙනවා බැක්ටීරියාවන්ගේ ශ්වසනය සම්බන්ධයෙන්. අනිවාර්ය ස්වායු, අනිවාර්ය නිර්වායු, වෛකල්පිත නිර්වායු සහ ශුද්ධ වාතකාමී. දැන් අනිවාර්ය ස්වායු ජීවීන්ගේ ලක්ෂණය මොකද්ද? පැවැත්ම සඳහා ඔක්සිජන් අවශ්‍යයි. ඔක්සිකාරක පොස්පොරයිලීකරණයෙන් ශක්තිය නිපදව ගන්නවා. අනිවාර්ය නිර්වායු ජීවීන් මොකද කරන්නේ? අනිවාර්ය නිර්වායු ජීවීන් ඔක්සිජන් සහිත විට පවතින්න බෑ. ඒ අයට පැසීම මගින් ශක්තිය නිපදව ගන්නවා. වෛකල්පිත නිර්වායු ජීවීන්
මේ අය ඔක්සිකාරක පොස්පොරයිලීකරණයෙන් ශක්තිය නිපදවා ගනිමින් ඔක්සිජන් සහිත තත්ත්වවල වර්ධනය වීමට ප්‍රවණතාවයක් දක්වනවා. හැබැයි පැසීමේ ක්‍රියාවලිය සිදු කරලා නිර්වායු තත්ත්වයට යටතේත් මේ සමාජිකයෝම ජීවත් වෙනවා. නිර්වායු තත්ත්වයට යටතේත් මේ සමාජිකයෝ ජීවත් වෙනවා. ශුද්ධ වාතකාමී. වාතයේ තියෙන ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා අඩු ඔක්සිජන් සාන්ද්‍රණවල තමයි මේ අය ජීවත් වෙන්නේ. අධික ඔක්සිජන් සාන්ද්‍රණ මේ අයට විෂ සහිත ස්වභාවයක් දරනවා. දැන් අනිවාර්ය ස්වායු ජීවීන්ට හොඳම උදාහරණය තමයි ඇසිටෝබැක්ටර්. අනිවාර්ය නිර්වායු ජීවීන්ට ක්ලොස්ට්‍රීඩියම්. වෛකල්පිත නිර්වායු ජීවීන්ට එස්චිරිචියා කෝලි. ඒ වගේම ශුද්ධ වාතකාමීන්ට ලැක්ටෝබැසිලස්. මෙන්න මේ උදාහරණ මේ මූලික කරුණු ඔබ හොඳින් දැනගත යුතුයි. එමනම් දරුවනේ මේ කායික විද්‍යාත්මක කාණ්ඩ 4 පිළිබඳව අපි අධ්‍යයනය කරපු නිසා අපිට පුළුවන් මීළඟට තවත් බැක්ටීරියා සම්බන්ධ කාරණාවලට ගමන් කරන්න. දරුවනේ සමහර බැක්ටීරියා වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමේ හැකියාවක් දරනවා. හැම බැක්ටීරියාවම නෙමෙයි සමහර බැක්ටීරියා. ඒක නැවත කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. නිදැලි වාසීන් නැත්නම් නිදහස් වාසී නයිට්‍රජන් තිර කරන බැක්ටීරියාවන් සහ සහජීවී නයිට්‍රජන් තිර කරන බැක්ටීරියාවන් විදිහට. නයිට්‍රජන් තිර කිරීමේ පවා උන්ගේ විවිධත්වයක් තියෙනවා. දැන් නිදැලි වාසී නැත්නම් නිදහස් වාසී නයිට්‍රජන් තිර කරන බැක්ටීරියන් විදිහට ඇසරොබැක්ටර් ගන්න පුළුවන් හොඳම උදාහරණය ඇසරොබැක්ටර්. ඊට අමතරව අතිරේකව මම තව උදාහරණයක් කියන්නම්. ඒ තමයි ක්ලොස්ට්‍රීඩියම්ටත් මේ වැඩේම කරන්න පුළුවන්. ක්ලොස්ට්‍රීඩියම් එයාටත් පුළුවන් මේ වැඩේ කරන්න. සහජීවී නයිට්‍රජන් තිර කරන බැක්ටීරියාවන් විදිහට හොඳම කෙනා තමයි රනිල ශාකවල මූල ගැටති ආශ්‍රිතව වාසය කරන රයිසෝබියම් කියන බැක්ටීරියා. රයිසෝබියම්. එතකොට සමහර බැක්ටීරියා වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමේ හැකියාවක් දරනවා. ඒ නයිට්‍රජන් තිර කිරීමේ විවිධත්වයක් තියෙනවා. එකක් තමයි නිදහස් වාසී නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා. ඇසරොබැක්ටර් හොඳම උදාහරණේ. ක්ලොස්ට්‍රීඩියමුත් පුළුවන්. අනිත් කාණ්ඩේ තමයි සහජීවී නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා. හොඳම උදාහරණය රයිසෝබියම්. රනිල ශාක මූල ගැටතිවල ඉන්න රයිසෝබියම්. දැන් බැක්ටීරියාවන්ගේ ප්‍රජනන ආකාරය ගැනත් අපි දැනගන්නට ඕනේ කාරණා කීපයක්. දැන් බොහෝ බැක්ටීරියා ද්විඛණ්ඩනය මගින් තමයි අලිංගිකව ප්‍රජනනය කරන්නේ. ඒ වගේම අපි ජෛව විවිධත්වයේදී සාකච්ඡා කරා බැක්ටීරියාවන්ට දැක ගන්න පුළුවන් කියලා ලිංගික ප්‍රජනනයකුත් ඒකට කිව්වේ සංයුග්මනය කියලා. ඒතර බොහෝ බැක්ටීරියා ද්විඛණ්ඩනය මගින් අලිංගිකව ප්‍රජනනය කරනවා. හැබැයි කලාතුරකින් කඩකඩවීම අංකුරණය වගේ අලිංගික ප්‍රජනන ක්‍රමත් මොවුන් පෙන්වනවා. බලන්න බොහෝ බැක්ටීරියා ද්විඛණ්ඩනය මගින් අලිංගිකව ප්‍රජනනය කරනවා. කලාතුරකින් කඩකඩවීම අංකුරණය වගේ අලිංගික ප්‍රජනන ක්‍රමත් මොවුන් දරනවා. කලාතුරකින් සිදුවන මාදිලි දෙකක බැක්ටීරියා සංයුග්මනය කියන ප්‍රජනන ක්‍රියාවලියේදී තමන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය ඒ ප්‍රවේණික ද්‍රව්‍ය කොටස් හුවමාරු කර ගැනීමට හැකියාවක් තියෙනවා. එතකොට මාදිලි දෙකක බැක්ටීරියා සංයුග්මන ක්‍රියාවලිය මගින් තමයි තමන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය කොටස් හුවමාරු කරගන්නේ. එතකොට දරුවනේ මේ සාකච්ඡා කරපු කොටසෙන් අපිට සාරාංශගත කරොත් සමහර බැක්ටීරියා වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමට හැකියාව දරනවා. ඔවුන් නයිට්‍රජන් තිර කිරීමේ විවිධත්වයක් පෙන්වනවා. එක කාණ්ඩයක් තමයි නිදහස් වාසී නයිට්‍රජන් තිර කරන්නන්. ඒකට හොඳම උදාහරණය ඇසඩොබැක්ටර්. අනිත් සමාජිකයන් තමයි සහජීවී නයිට්‍රජන් තිර කරන්නන්. හොඳම උදාහරණය තමයි රයිසෝබියම්. රනිල ශාකවල මූල ගැටිතිවල වාසය කරන. දැන් මේ තියෙන්නේ රනිල ශාකයක මුලක මූල ගැටිති. මේවා ආශ්‍රිතව තමයි රයිසෝබියම් ජීවත් වෙන්නේ. ඊළඟට බොහෝ බැක්ටීරියාවන් ද්විඛණ්ඩනය මගින් අලිංගිකව ප්‍රජනනය කරනවා. කලාතුරකින් මොවුන්ගේ කඩකඩවීම අංකුරණය වගේ අලිංගික ප්‍රජනන ක්‍රමත් දකින්න පුළුවන්. ඒ වගේම කලාතුරකින් සිදුවන මාදිලි දෙකක බැක්ටීරියා අතර සංයුග්මනය කියලා හඳුන්වන විශේෂ ලිංගික ප්‍රජනන ක්‍රියාවලිය නිසා ඔවුන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය කොටස් හුවමාරු කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. එමනම් අපි නයිට්‍රජන් තිර කිරීම සහ ප්‍රජනන ක්‍රියාවලිය ගැන සාකච්ඡා කළා. ඊළඟ කාරණාවලට අපි යොමු වෙමු.
දරුවනේ බැක්ටීරියාවන්ගෙන් පස්සේ ඒ බැක්ටීරියා අධිරාජධානියේම ඉන්න සයනොබැක්ටීරියා කියන කාණ්ඩය ගැනයි මම කරුණු සාකච්ඡා කරන්න දැන් යොමු වෙන්නේ. මෙතනත් අපිට ගොඩක් දේවල් කියන්න තියෙනවා. මෙතන මේ මොවුන්ගේ සෛලවලට ආවේනික වර්ණයක් තියෙනවා. නිල් කොළ පැහැති වර්ණය. මේකට සයන් වර්ණය කියලාත් හඳුන්වනවා. ඒ නිසාම සයනොබැක්ටීරියා කියන නමක් පට බැඳිලා තියෙනවා. ඔවුන්ට ලාක්ෂණික නැත්නම් ඔවුන්ට ආවේනික නිල් කොළ වර්ණක නිසා තමයි මේ අයව සයනොබැක්ටීරියා කියලා හඳුන්වන්නේ. සාමාන්‍ය විවහාරයේදී නීල හරිත ඇල්ගාවන් කියලාත් මොවුන්ව හඳුන්වනවා. සයනොබැක්ටීරියාවන් පුළුල් පරාසයක හැඩයන් සෛල සැකසුම් ප්‍රදර්ශනය කරනවා. පුළුල් පරාසයක. ඔවුන් ඒකසෛලික සිට ඝනාවාස දක්වා විවිධත්වයක් පෙන්වනවා. ඒකසෛලික ආකාරات ඉන්නවා, ඝනාවාසී ආකාරات අපිට දකින්න පුළුවන්. දැන් අපි ඒකසෛලික ආකාර ගැන කතා කරමු. දැන් ඒකසෛලික ආකාර සෛල විභාජනයෙන් පස්සේ ඒ දුහිතෘ සෛල වෙන් වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට මේ දුහිතෘ සෛල විසින් ශ්‍රාවය කරන විශාල ප්‍රමාණවලින් නානු කියලා හඳුන්වන ඇලෙන සුළු ද්‍රව්‍යයක්. ඒ නානු නිසා බහුතරයක් ඒකසෛලික ආකාර එකට එක් වෙලා එකට බැඳිලා ඉන්නවා. එතකොට ඒක වැරදියට හිතන්න එපා බහුසෛලිකයි කියලා. බහුසෛලික නෙමෙයි. එතනදී වෙන්නේ දරුවනේ ඒකසෛලික ආකාර ඒකසෛලික ජීවින් ගණනාවක් අර නානු නිසා එකට බැඳිලා නිකන් දාමයක් විදියට සමූහයක් විදියට පවතිනවා. එතකොට බලන්න මේ කාරණා ටික. ඒකසෛලික ආකාර සෛල විභාජනයෙන් පසුව සෛල වෙන් වෙනවා. කෙසේ නමුත් දුහිතෘ සෛල විසින් විශාල වශයෙන් ශ්‍රාවය කරනු ලබන නානු මගින් බහුතරයක් ඒකසෛලික ආකාර එකට එක්ව පවතිනවා. දැන් ඝනාවාසී ආකාර ගැන ඊළඟට කතා කරන්න. දැන් මෙතනදී සෛල ඝනාවාස හදනකොට ඒවා බිත්ති වලින් එකට සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් පොදු ජෙලටිනීමය පූරකයක ගිලිලා පවතිනවා. ඝනාවාසී ආකාර සෛල ඝනාවාස සාධනකොට ඒවා බිත්ති වලින් එකට සම්බන්ධ වෙලා මොකද මේගොල්ලන්ගේ සෛල බිත්ති තියෙනවනේ. ඒතකොට ඒ සෛල බිත්ති වලින් එකට සම්බන්ධ වෙලා එහෙම නැත්නම් පොදු ජෙලටිනීමය පූරකයක ගිලිලා හරි තියෙනවා. එක්ක සෛල බිත්ති වලින් එකට සම්බන්ධ වෙලා තියෙනවා නැත්නම් ජෙලටිනීමය පූරකයක හැමෝම පොදුවේ ගිලිලා තියෙනවා. මේ ඝනාවාස සූත්‍රිකාකාර වෙන්නත් පුළුවන්, සූත්‍රිකාමය නොවන ආකාර වෙන්නත් පුළුවන්. ඝනාවාස සූත්‍රිකා විදිහට ඉන්නත් පුළුවන්, සූත්‍රිකාමය නොවන ආකාර විදිහට පවතින්නත් පුළුවන්. ඊළඟට සූත්‍රිකාමය නොවන ඝනාවාස සෛල විභාජනය වන තලය සහ දිශාව මත ගෝලාකාර, ඝනාභ, චතුරස්‍රාකාර, අක්‍රමවත් හැඩති යන සෛල සැකසුම් සහිත වෙනවා. ඉතින් අපි මේවා කලින් පාඩමේදී සරලව සාකච්ඡා කළා. මේ සූත්‍රිකාකාර නොවන ඝනාවාස නිර්මාණය වෙන්නේ සෛල විභාජනය වන තලය හා දිශාව මත. ඒ අනුව ඒකේ වර්ග කීපයක් තියෙනවා. ගෝලාකාර, ඝනාභ, චතුරස්‍රාකාර සහ අක්‍රමවත් හැඩති කියන සෛල සැකසුම් ආකාර ලබා ගන්න අපිට පුළුවන්. එතකොට සූත්‍රිකාකාර නොවන ඝනාවාස සෛල විභාජනය වන තලය හා දිශාව මත ගෝලාකාර, ඝනාභ, චතුරස්‍රාකාර හා අක්‍රමවත් හැඩති යන සෛල සැකසුම් සහිත වෙනවා. තනි සෛලයක එක් දිශාවකට සෛල විභාජනය වීමේ ප්‍රතිඵලයක් විදිහට සූත්‍රිකාමය ඝනාවාසී ආකාර නිර්මාණය වෙනවා. ඔවුන් දාම හෝ නූල් වැනි ව්‍යුහ ඇති කරනවා. තනි සෛලයක එක දිශාවකට සෛල විභාජනය වෙන නිසා ඒකේ ප්‍රතිඵලයක් විදිහට සූත්‍රිකාමය ඝනාවාසී ආකාර ඇති වෙනවා. දැන් ඔවුන් මෙන්න මේ වගේ දාම විදිහට නැත්තම් නූල් විදිහට තමයි පවතින්නේ. මෙන්න සූත්‍රිකාකාර ඝනාවාසයක් තමයි මේ තියෙන්නේ. දාමයක් විදිහට නැත්තම් නූලක් වගේ ව්‍යුහයක් බවටයි ඔවුන් පත් වෙන්නේ. මෙන්න මේකයි අපිට සයනොබැක්ටීරියා ගැන මූලිකව කියන්න තියෙන්නේ. දැන් මේකේ සාරාංශයකට આવොත් බලන්න මේ අයට ලාක්ෂණික නිල් කොළ වර්ණයක් නැත්තම් සයන් වර්ණයක් තියෙන හින්දා ඒ නමෙන් හඳුන්වනවා සයනොබැක්ටීරියා කියලා. මේ අය පුළුල් පරාසයක හැඩ සහ සෛල සැකසුම් ප්‍රදර්ශනය කරනවා. ඒක සෛලිකවල ඉඳලා ඝනාවාස දක්වා විහිදිලා තියෙනවා. විවිධත්වයක් තියෙනවා. ඒක සෛලික ආකාර සෛල විභාජනයෙන් පස්සේ සෛල එකිනෙකින් වෙන් වෙනවා. හැබැයි කොහොම වුණත් දුහිතෘ සෛල විශාල ප්‍රමාණ වලින් ශ්‍රාවය කරන නානුමය ද්‍රව්‍ය නිසා බහුතරයක් ඒක සෛලික ආකාර එකට එකතු වෙලා තමයි ඉන්නේ.
දැන් ඝනාවාසී ආකාර ගැන කතා කරොත් ඝනාවාස සෑදීමේදී ඒවා බිත්ති වලින් එකිනෙක සමග සම්බන්ධ වෙන්න පුළුවන් නැත්නම් පොදු ජෙලටිනීමේ පූරකයක් තුල ගිලිලා පවතින්න පුළුවන්. ඝනාවාස සූත්‍රිකාකාර හෝ සූත්‍රිකාමය නොවන ආකාර වලින් පවතින්න පුළුවන්. දැන් සූත්‍රිකාමය නොවන ආකාර ගත්තොත් නොවන ඝනාවාස ගත්තොත් ඒවා වල සෛල විභාජනය වන තලය සහ දිශාව මත පදනම් වෙලා ආකාර හතරකට බෙදන්න පුළුවන්. ගෝලාකාර, ඝනාභ, චතුරස්‍රාකාර සහ අක්‍රමවත් හැඩති කියලා. දැන් තනි සෛලයක එක දිශාවක් ඔස්සේ සෛල විභාජනය වීමෙන් ප්‍රතිඵල වෙන සූත්‍රිකාමය ඝනාවාස ආකාර දාම නැත්තම් නූල් වැනි ව්‍යුහ ලෙස තමයි පවතින්නේ. ඒ වගේ ව්‍යුහ ඇති කරනවා. ඔන්න ඔය සාරාංශය තමයි ඔබ හොඳින් මතක තියාගන්න ඕනේ. මේ විෂය කරුණු ගොඩක් සයනොබැක්ටීරියා වලට සම්බන්ධව අපිට මේ කොටසේදී ඉගෙන ගන්න තියෙනවා. අපි ඊළඟ කොටසට යමු. දැන් මම රූප සටහන් ටික ඔබට පෙන්වන්නටයි දරුවනේ සූදානම් වෙන්නේ. මේ තියෙන්නේ ඒක සෛලික සයනොබැක්ටීරියාවේ. ඒක සෛලික නැත්නම් තනි සෛලික. මෙන්න ඝනාවාසී අවස්ථාවක්. ඝනාවාසී ආකාර. මේ තියෙන්නේ සූත්‍රිකාමය ඝනාවාස. මේ තියෙන්නේ සූත්‍රිකාමය ආකාරය. දැන් මේ ඉලෙක්ට්‍රෝන අන්වික්ෂීය ඡායාරූප ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ සූත්‍රිකාමය ඝනාවාස විදිහට. මේ තියෙන්නේ සාමාන්‍ය සූත්‍රිකාමය නොවන ඝනාවාසී ආකාරය. ඒ වගේම මේ තියෙන්නේ තනි සෛල විදිහට පවතින අවස්ථාවක්. දැන් සයනොබැක්ටීරියා ගැන ඊළඟට කතා කරන්න තියෙන වැදගත්ම කාරණාව තමයි දරුවනේ මේ සමාජිකයන් ප්‍රභා සංශ්ලේෂී ප්‍රභා ස්වයංපෝෂී සමාජිකයෝ. ශාක, ඇල්ගී වගේම ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන සයනොබැක්ටීරියාත් ඉන්නවා. ඒ නිසාම මොවුන් ස්වයංපෝෂී කියලා හඳුන්වනවා. ප්‍රභා ස්වයංපෝෂී කියලයි වඩාත්ම නිවැරදිව හඳුන්වන්නේ. එතකොට ශාක, ඇල්ගී මෙන් ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන සයනොබැක්ටීරියාද ප්‍රභා ස්වයංපෝෂීන් වේ. බොහොමයක් සයනොබැක්ටීරියාවන්ට දරුවනේ වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් හොඳම උදාහරණ තමයි නොස්ටොක් කියන සමාජිකයා. එයා නිදහස්වාසී නැත්නම් නිදැලිවාසී නයිට්‍රජන් තිර කරන්නේ. ඒ වගේම මේ සමාජිකයන්ගෙත් සහජීවී නයිට්‍රජන් තිර කරන්නන් ඉන්නවා. දැන් හොඳම උදාහරණයක් තමයි ඇසොල්ලා කියලා ජලජ පර්ණාංගයේ පත්‍රවල වාසය කරන ඇනබීනා ඇසොල්ලේ කියලා සයනොබැක්ටීරියාවේ. එයා සහජීවීව වාසය කරමින් තමයි ඇසොල්ලා එක්ක සහජීවීව ජීවත් වෙමින් තමයි මේ නයිට්‍රජන් තිර කිරීම කරන්නේ. බලන්න. බොහෝ සයනොබැක්ටීරියාවන් වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමේ හැකියාවක් දරනවා. එකෙනෙක් තමයි නොස්ටොක්. නිදහස්වාසී නයිට්‍රජන් තිර කරන්නෙක්. අනිත් එක්කෙනා ඇනබීනා. එයා මොකද කරන්නේ? ඇසොල්ලා කියන තම හවුල්කරු සමග සහජීවීව නයිට්‍රජන් තිර කරනවා. මේ ඇසොල්ලා කියලා අදහස් කරන්නේ දරුවනේ ජලජ පර්ණාංග ශාකයක්. ජලජ පර්ණාංග ශාකයක් තමයි මේ ඇසොල්ලා කියලා අදහස් කරන්නේ. එතකොට බොහෝ විශේෂවල නයිට්‍රජන් තිර කිරීම විශේෂ සෛල වර්ගයක් වන හෙටරොසිස්ට කියන සෛල වලින් සිද්ධ වෙනවා. ඔන්න අලුත් කාරණාවක්, අලුත්ම වචනයක්. සයනොබැක්ටීරියාවන් බොහොමයකගේ නයිට්‍රජන් තිර කිරීම සිද්ධ වෙන්නේ විශේෂ සෛල වර්ගයක. ඒ සෛල වර්ගයට කියන්නේ හෙටරොසිස්ට කියලා. මේ හෙටරොසිස්ට කියන සෛල වර්ගය තුල විශේෂ එන්සයිමයක් තියෙනවා. නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රියාවලියට අත්‍යවශ්‍යම එන්සයිමයක් තමයි නයිට්‍රජනේස්. මොකක්ද එන්සයිමේ? නයිට්‍රජනේස්. ඒ එන්සයිමේ අන්තර්ගත වෙලා තියෙනවා හෙටරොසිස්ට වල. ඒ එන්සයිමේ තමයි මේ නයිට්‍රජන් තිර කිරීම උත්ප්‍රේරණය කරන්නේ. බලන්න. හෙටරොසිස්ට තුලදී නයිට්‍රජනේස් යන එන්සයිමෙන් නයිට්‍රජන් තිර කිරීම උත්ප්‍රේරණය වේ. හෙටරොසිස්ට තුලදී නයිට්‍රජනේස් කියන එන්සයිමෙන් මේ නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රියාවලිය උත්ප්‍රේරණය වෙනවා. අපිට තවත් කරුණු කීපයක්ම සාකච්ඡා කරන්න පුළුවන්. ඊට කලින් මේකේ සාරාංශය බලන්න. ශාක, ඇල්ගී මෙන්ම සයනොබැක්ටීරියාවන්ද ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන නිසා ප්‍රභා ස්වයංපෝෂී. ඒ වගේම බොහෝ සයනොබැක්ටීරියාවන් වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම සිද්ධ කරනවා. මේකත් නිදහස්වාසී නැත්නම් නිදැලිවාසීන් විදිහට සහජීවීන් විදිහටත් මේ වැඩේ වෙනවා. දැන් නිදහස්වාසී නයිට්‍රජන් තිර කරන්නන් විදිහට නොස්ටොක්වත් සහජීවී නයිට්‍රජන් තිර කරන්නෙක් විදිහට
ඇසොල්ලා කියන ජලජ පර්ණාංග ශාකයේ පත්‍රවල වාසය කරන ඇනබීනා ඇසොල්ලේ අපිට හඳුන්වන්න පුළුවන්. බොහෝ විශේෂ නයිට්‍රජන් තිර කිරීම සඳහා විශේෂණය වෙච්ච සෛල වර්ගයක් භාවිතා කරනවා. මොනවද ඒ සෛල? ඒ සෛල තමයි හෙටරෝසිස්ට කියන්නේ. මේ හෙටරෝසිස්ට තුල පවතිනවා දරුවනේ නයිට්‍රජනේස් කියන එන්සයිමේ නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රියාවලිය උත්ප්‍රේරණය කරන්නේ මේ නයිට්‍රජනේස් කියන එන්සයිමය මගින්. එhmenan අපිට ඊළඟ කොටසට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. දරුවනේ අපි තවදුරටත් සයනොබැක්ටීරියා ගැන සාකච්ඡා කරමු. මේ නයිට්‍රජනේස් කියන්නේ මේ නයිට්‍රජන් තිර කිරීමට දායක වන මේ උත්ප්‍රේරක එන්සයිමය හැබැයි ඔක්සිජන් වායුවට සංවේදී. ඒ කියන්නේ ඔක්සිජන් වායුව හමුවේ මේ ක්‍රියාවලිය අඩපණ වෙන්න පුළුවන්. නයිට්‍රජනේස් ඔක්සිජන් වායුවට සංවේදීතාවයක් දක්වනවා. ඒ හින්දා ජලයෙන් වාතයෙන් එහෙම නැත්නම් අසල්වැසි ප්‍රභාසංශ්ලේෂී සෛල වලින් ඒ වලින් මේ ඔක්සිජන් තමන්ගේ සෛලයට විසරණය වෙන්න පුළුවන් හෙටරෝසිස්ටේ තුලට. ඒක වළක්වන නයිට්‍රජනේස් ආරක්ෂා කරන්න මේ හෙටරෝසිස්ට වල ඊටම ශක්තිමත් ඝනකම් දැඩි බිත්ති තියෙනවා. ඒ කාරණාව ඉතා වැදගත්. ජලයෙන් වාතයෙන් එහෙම නැත්නම් අසල්වැසි ප්‍රභාසංශ්ලේෂී සෛල වලින් ඔක්සිජන් තම සෛලයට විසරණය වීම වළක්වලා නයිට්‍රජනේස් ආරක්ෂා කිරීම සඳහා හෙටරෝසිස්ට වලට ඝනකම් බිත්ති පවතිනවා. හෙටරෝසිස්ට වලට ඝනකම් බිත්ති පවතිනවා. එතකොට මේ ඝනකම් බිත්තිය නිසා ජලයෙන් වාතයෙන් එහෙම නැත්නම් අසල්වැසි ප්‍රභාසංශ්ලේෂී සෛල වලින් නිපද වෙන ඔක්සිජන්ට පහසුවෙන් එන්න බෑ හෙටරෝසිස්ටේ ඇතුළට ඝනකම් බිත්තිය නිසා. මොකද මේ ඔක්සිජන් ආවොත් ඔක්සිජන් විසරණය වුණොත් හෙටරෝසිස්ටේ තුලට නයිට්‍රජනේස් එන්සයිමේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. මොකද නයිට්‍රජනේස් එතකොට ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාවකට ලක් වෙලා නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රියාවලිය නතර වෙනවා. සයනොබැක්ටීරියාවන්ගේ හමුවන තවත් විශේෂ සෛල වර්ගයක් තියෙනවා. ඒවට කියන්නේ එකයිනිට. පරණ පොත්පත්වල ඒකයිනට කියලාත් කියනවා. දැන් අපි කතා කරන්නේ මේකට මෙයාව හඳුන්වන්නේ ඒකයිනිට කියලා. එතකොට සයනොබැක්ටීරියාවන් තවත් විශේෂ සෛලාකාරයක් වන ඒකයිනිට දරනවා. මේ මොනවද ඒකයිනිට කියන්නේ? මේ ඒකයිනිට කියලා අදහස් කරන්නේ දරුවනේ සංචිත ආහාරත් පිරීලා තියෙන ඝන බිත්තියකින් සමන්විත අක්‍රීය බීජාණු ආකාරයක්. සංචිත ආහාර දරන ඝන බිත්තිත් සහිත අක්‍රීය බීජාණු ආකාරය. බලන්න. ඒවා සංචිත ආහාර හා ඝන බිත්ති දරන අක්‍රීය බීජාණු ආකාරය. මේ බීජාණු අක්‍රීයව පවතින්නේ අහිතකර කටුක දේශගුණික කාලගුණික තත්ත්ව පවතින කාලවකවානු වල. ඒවා නියගයට සහ අධික උෂ්ණත්වයට ප්‍රතිරෝධී. නියගයට අධික උෂ්ණත්වයට හොඳට ඔරොත්තු දෙන්න පුළුවන්. ඒවා නියගයට සහ අධික උෂ්ණත්වයට ප්‍රතිරෝධී. වර්ධක සෛල වියලී ගියද අහිතකර පාරිසරික තත්ත්වවලදී නොනැසී පැවතීමට ඒකයිනිටවලට හැකියාවක් තියෙනවා. මේ වර්ධක සෛල විනාශ වෙලා ගියත් වේරිලා ගියත් මේ වගේ අහිතකර කටුක පාරිසරික තත්ත්වයකදී පවා නොනැසී පවතින්න මේ අක්‍රීය බීජාණු ආකාරයට හැකි වෙලා තියෙනවා. ඒකයිනිටවලට හැකියාවක් තියෙනවා. ඒ කරුණ ඉතා වැදගත්. වර්ධක සෛල වියලී ගියද අහිතකර පාරිසරික තත්ත්වවලදී නොනැසී පවතින්න ඒකයිනිටවලට හැකියාවක් තියෙනවා. දරුවනේ සයනොබැක්ටීරියාවන් හැම වෙලාවෙම අලිංගික ප්‍රජනනය පමණයි පෙන්වන්නේ. ඒකත් වැදගත්. සයනොබැක්ටීරියාවන් අලිංගික ප්‍රජනනය පමණයි පෙන්වන්නේ. දැන් ඝනාවාසී සූත්‍රිකාකාර සහ ඝනාවාසී ඒකසෛලික ආකාර කඩ වීම මගින් ප්‍රජනනය කරනවා. ඒක ඔවුන්ගේ අලිංගික ප්‍රජනනය. ඝනාවාසී සූත්‍රිකාකාර සහ ඝනාවාසී ඒකසෛලික ආකාර කඩ වීම මගින් ප්‍රජනනය කරනවා. ඒකසෛලික සහ ඝනාවාසී සූත්‍රිකාමය නොවන ආකාර සරල සෛල විභාජනය මගින් ප්‍රජනනය සිදු කරනවා. ඒකසෛලික හා ඝනාවාසී සූත්‍රිකාමය නොවන ආකාර තියෙනවනේ. අන්න ඒ අය සරල සෛල විභාජනය මගින් තමයි ප්‍රජනන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඒ අනුව ඝනාවාසී සූත්‍රිකාකාර අපි ඒක සටහන් කරගමු. ඝනාවාසී සූත්‍රිකාකාර හා
ඝනාවාසී ඒකසෛලික ආකාර. ඒගොල්ලන් කඩ කඩවීම මගින් ප්‍රජනනය කරනවා. ඒක අලිංගික ප්‍රජනනයක්. ඒ වගේම ඒකසෛලික සහ ඝනාවාසී සූත්‍රිකාමය නොවන ආකාර. ඒකසෛලික හා ඝනාවාසී සූත්‍රිකාමය නොවන ආකාර සරල සෛල විභාජනය මගින් ප්‍රජනනය කරන. සරල සෛල විභාජන ක්‍රියාවලියක් මගින් තමයි ඒ සමාජිකයන් ප්‍රජනනය කරන්නේ. එමනම් දරුවනේ අපි මේ කාරණාවල සාරාංශයකට එකතු වෙමු. මේ නයිට්‍රජනේස් ඔක්සිජන් වායුවට සංවේදීතාවයක් දක්වන නිසාම ජලයෙන් වාතයෙන් හෝ අසල්වැසි ප්‍රභාසංශ්ලේෂී සෛල වලින් පැමිණෙන ඔක්සිජන් මේ හෙට්‍රොසිස්ටේට විසරණය වීම වැළැක්වීම සඳහා හෙට්‍රොසිස්ටේ වටා ඝනකම් බිත්තියක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට ඒ නිසාම නයිට්‍රජනේස් එන්සයිමේ ආරක්ෂා වෙනවා. ඒ වගේම සයනොබැක්ටීරියන් තුල තවත් විශේෂ සෛල ආකාරයක් වන ඒකයිනිට අපිට දකින්න පුළුවන්. මොනවාටද මේ ඒකයිනිට කියන්නේ? සංචිත ආහාරත් ඒ වගේම ඝන බිත්තිත් දරන අක්‍රීය බීජාණු ආකාරය. මේවා නියඟයට සහ අධික උෂ්ණත්වයට ප්‍රතිරෝධීතාවයක් දක්වනවා. වර්ධක සෛල වියලී ගියත් මේවා විනාශ වෙන්නේ නැහැ. අහිතකර පාරිසරික තත්ත්වවලදී නොනැසී පවතින ඒකයිනිට වලට හැකියාවක් ලැබිලා තියෙනවා. ඊළඟට සයනොබැක්ටීරියා අලිංගිකව පමණයි ප්‍රජනනය කරන්නේ. ඝනාවාසී සූත්‍රිකාකාර සහ ඝනාවාසී ඒකසෛලිකාකාර කඩකඩවීම මගින් ප්‍රජනනය කරද්දී ඒකසෛලික සහ ඝනාවාසී සූත්‍රිකාමය නොවන ආකාර සරල විභාජනයක් මගින් තමයි මේ ප්‍රජනන ක්‍රියාවලිය කරන්නේ. සරල සෛල විභාජනයක් මගින් ප්‍රජනන ක්‍රියාවලියේ යෙදෙනවා. මෙන්න මේ කාරණා ගැනයි දරුවනේ අපිට සයනොබැක්ටීරියා සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට තියෙන්නේ. අපි ගොඩාක් කරුණු කතා කළා. දැන් අපි ප්‍රශ්නාවලියේදී බලමු මේවා කොයිතරම් දුරට අපිට මතකද කියලා. මම ඊළඟට යොමු වෙන්නට කැමති තවත් ජීවි කාණ්ඩයක් වන දිලීර වලට. ඔන්න දිලීර වලට ආවා. මේ දිලීර රූප සටහනක තියෙනවා අපිට පේන දෙයක් තමයි මේක ශාකණය වෙලා තියෙන අතු බෙදිලා තියෙන්නේ. සූත්‍රිකාමය ස්වරූපයකුත් තියෙනවා. ඒතර මේවට තමයි කියන්නේ දිලීර සූත්‍රිකා කියලා. දිලීර සූත්‍රිකා නැත්නම් ඔය හයිෆා කියලා වචනයකුත් භාවිතා කරනවා. හයිෆා. ඒ වගේම මේ තියෙන්නේ ඒ දිලීර සූත්‍රිකාවල තියෙන සෛලවල න්‍යෂ්ටි තමයි මේ තියෙන්නේ. දැන් දිලීර සූත්‍රිකාවක හරස් ආවාර තියෙනවා නම් මේ වගේ සූත්‍රිකාවලට මේ වගේ දිලීර වලට කියන්නේ සාවාර කියලා. හරස් ආවාර සහිතයි සාවාර. එහෙම නැති වුණා නම් නිරාවාර කියලායි හඳුන්වන්නේ. එතකොට දිලීර කියන්නේ ශූන්‍යෂ්ටිකයි. ඒ නිසාම අපි යූකැරියෝටාවන් කියලා දරුවනේ මේ දිලීර හඳුන්වන්න පුළුවන්. අපි දිලීර ගැන මූලික කාරණා කීපයක් සාකච්ඡා කරමු. අපි ජෛව විවිධත්වයේදී පරිණාමය කියන අපේ තුන්වන ඒකකයේදී දිලීර ගැන ගොඩක් කරුණු කතා කරා. දිලීරවල වංශ හතරක් පිළිබඳව අපි විස්තර කළා. මේ කොටස යටතේත් ඊටාම කුඩා කරුණු ප්‍රමාණයක් තියෙනවා දිලීර ගැන අපි මතක තබා ගත යුතුයි. අපි ඒ කාරණා මොනවද කියලා බලමු. දිලීර යනු යුකැරියෝටාවන් වේ. ඒ කියන්නේ ශූන්‍යෂ්ටිකයි. ඒකසෛලික හෝ බහුසෛලික විය හැකි. පැහැදිලිවම ඒකසෛලික සමාජිකව විදිහට ඊස්ට් වර්ග දකින්න පුළුවන්. බහුසෛලිකයන් විදිහට පුස් වර්ග මියුක වගේ පුස් වර්ග අපිට දකින්න පුළුවන්. සමහර බහුසෛලික දිලීර අපිට හතු නැත්තම් බිම්මල් විදිහටත් පරිසරය තුල දකින්න ලැබෙනවා. ඒ තමයි ඔබට මතක නම් ඇගරිකස් අපි කතා කරේ බැසිඩියෝමයිකෝටා වල ඇගරිකස් කියන්නේ මෙන්න මේ ආකාරයට. එතකොට පුස් වර්ග දිලීර සූත්‍රිකා ලෙස හැඳින්වෙන දුෂ්‍යමාන දිගටි සූත්‍රිකා වලින් සමන්විත වෙච්ච මයිසීලියම් මතකද? මයිසීලියම් හෙවත් දිලීර ජාලයක් නිර්මාණය කරනවා. පුස් වර්ග දිලීර සූත්‍රිකා ලෙස හැඳින්වෙන දුෂ්‍යමාන අපේ පියවැහැට ඉතාම හොඳින් පේන දිගටි සූත්‍රිකා වලින් සමන්විත මයිසීලියම කියන දිලීර ජාලය නිර්මාණය කරනවා. ගොඩක් පුස් වර්ගවල ආවාර ලෙස හැඳින්වෙන හරස් බිත්ති තියෙනවා. එතකොට තමයි අපි ඒවට කියන්නේ සාවාර කියලා. ආවාර මගින් සූත්‍රිකා කැපී පෙනෙන ඒකනියෂ්ටික සෛල ආකාර ඒකක වලට බෙදෙනවා. මේ ආවාර මගින් සිද්ධ වෙන දෙයක් තමයි මේ බලන්න. මේ තියෙන සූත්‍රිකාව ආවාර මගින් කැපී පෙනෙන සෛල වලට වෙන් වෙනවා. ඒ සෑම සෛලයකම එක නියෂ්ටිය බැගින් පවතිනවා. තොර මේ තමයි හරස් ආවාර.
මේ හරස් ආවාර පැවතීම තමයි සාවාර කියලා හඳුන්වන්නේ. එතකොට මේ කාරණා ටික දරුවනේ අපි සාරාංශගත කරගත්තොත් දිලීර කියන්නේ යුකැරියෝටාවන්, ඒ කියන්නේ ශූන්‍යෂ්ටිකයන්. ඒකසෛලික ඊස්ට් වගේ ආකාර වගේම බහුසෛලික පුස් වර්ගත් අන්තර්ගත වෙන්න පුළුවන්. සමහර බහුසෛලික දිලීර බිම්මල් නැත්තම් හතු සෑදීමක් සිද්ධ කරනවා. පුස් වර්ග දිලීර සූත්‍රිකා ලෙස හැඳින්වෙන දුෂ්‍යමාන දිගැටි සූත්‍රිකා වලින් සමන්විත මයිසීලියම කියන දිලීර ජාලයේ සාදනවා. මයිසීලියම සාදනවා. බොහෝ පුස් වර්ගවල දරුවනේ ආවාර ලෙස හඳුන්වන හරස් බිත්ති තියෙනවා. ගොඩක් පුස් වර්ගවල ආවාර විදියට හඳුන්වන හරස් බිත්ති තියෙනවා. ඒ ආවාර මගින් මේ සූත්‍රිකා කැපී පෙනෙන ඒක න්‍යෂ්ටික සෛල ආකාර ඒකකවලට බෙදෙනවා. මේ ආවාර මගින් සූත්‍රිකා කැපී පෙනෙන ඒක න්‍යෂ්ටික සෛල ආකාර ඒකකවලට බෙදී යාමක් සිද්ධ වෙනවා. බෙදී යාමක් සිද්ධ වෙනවා. ඒ තමයි අපිට දිලීර ගැන කතා කරන්නට තියෙන මූලික කරුණු. දැන් මේ රූප සටහන් වලින් දැක්වෙන්නේත් විවිධාකාර දිලීර. මේ දිලීර සූත්‍රිකා. මේ තියෙන්නේ සූත්‍රිකා. ඒවට තමයි අපි හයිෆා කියලා කියන්නේ. හයිෆා. දිලීරවල සෛල බිත්තිය විශේෂයක් තියෙනවා. ඔබට මතක ඇති දිලීරවල සෛල බිත්තිය හැදිලා තියෙන්නේ නයිට්‍රජනීය පොලිසැකරයිඩයකින්. ග්ලූකෝසැමීන් කියන තැනුම් මේකක බහුඅවයවීකරණය වෙලා. කවුද මේ නයිට්‍රජනීය පොලිසැකරයිඩ්? ඒ තමයි කයිටින්. කයිටින් වලින් හැදිලා තියෙන්නේ. ඒ වගේ මේ තියෙන දිලීර ජාලය මයිසීලියම නැත්තම් දිලීර ජාලයක් අපිට දකින්න පුළුවන්. සූත්‍රිකා රාශියක් ඒකාබද්ධ වෙලා. අද මේ තියෙන්නේ හතු නැත්තම් බිම්මල් බැසිඩියෝ මයිකෝටා වංශයේ සමාජිකයෙක්. එයාගේ දිලීර ජාලය තමයි මේ පැහැදිලිව වෙන් කරලා තියෙන්නේ. ඒ දිලීර ජාලයේ ඉන්න දිලීර සූත්‍රිකා තමයි මේ දක්වලා තියෙන්නේ. මෙන්න මේ කාරණා පිළිබඳව ඔබ හොඳින් දැනුවත් විය යුතුයි. තවදුරටත් දිලීර ගැන කාරණා කීපයක් අපි කතා කරමු. සමහර පුස් වර්ග ආවාර නොදරනෝ. සමහර පුස් වර්ග වලට ආවාර නැහැ දරුවෝ. සමහර පුස් වර්ග ආවාර නොදරන අතර එමගින් න්‍යෂ්ටි විශාල සංඛ්‍යාවක් දරන දිගු අඛණ්ඩ සෛල නිපදවයි. හරි. ඒවා සංසෛලික සූත්‍රිකා කියලා හඳුන්වනවා. මේ තියෙන මේ වගේ අවස්ථාවක්. ඔන්න මම ඇඳලා පෙන්නන්න. හරි. දැන් මේ දිලීර සූත්‍රිකාවේ මම මෙහෙම මැදින් මෙහෙම දිග අතට රේඛා අඳින්නේ නැහැ. ඒ කියන්නේ හරස් ආවාර මං අඳින්නේ නැහැ දරුවෝ. අඳින්නේ නැහැ. එතකොට වෙන්නේ මොකද්ද? මේ දිලීර සූත්‍රිකාව සෛල සෛල බවට වෙන්වීමක් නැහැ. සෛල සෛල බවට විභේදනය වෙන්නේ නැහැ. හැබැයි න්‍යෂ්ටි හැම තැනම තියෙනවා. හැම තැනම න්‍යෂ්ටි තියෙනවා. මේක බහුන්‍යෂ්ටික ව්‍යුහයක් බවට පත් වෙනවා. මේ වගේ බහුන්‍යෂ්ටික ව්‍යුහ සහිත දිලීර සූත්‍රිකා හඳුන්වනවා ලස්සන නමකින් සංසෛලික සූත්‍රිකා. සංසෛලික සූත්‍රිකා කියලයි මේ අයව හඳුන්වන්නේ. බලන්න බහුන්‍යෂ්ටික ස්වභාවයක් තමයි එතකොට පෙන්වන්නේ. සෛල වලට බෙදී යාමක් දකින්න ලැබෙන්නේ නැහැ. අඛණ්ඩ සෛලයක් විදිහට තමයි තියෙන්නේ. දිගු අඛණ්ඩ සෛලයක් විදිහට සංසෛලික සූත්‍රිකා පවතිනවා. ඒ අනුව ඒ කාරණාව හොඳින් මතක තියාගන්න. සමහර පුස් වර්ග ආවාර නොදරනවා. ආවාරයක් දරන්නේ. ඒ හින්දා න්‍යෂ්ටි විශාල සංඛ්‍යාවක් දරන දිගු අඛණ්ඩ සෛල නිපදවනවා. ඒවට තමයි කියන්නේ සංසෛලික සූත්‍රිකා කියලා. දැන් පාංවල ඒ වගේම පළතුරු මත ඇතිවන පුළුන් ආකාර වර්ධනයක් ඇති කරන්නේ පුස් වර්ග වලින්. ඒ පුළුන් ආකාර වර්ධනය විදිහට අපිට දකින්න ලැබෙන්නේ පුස් වර්ගවල මේ මයිසීලියම් තමයි දකින්න ලැබෙන්නේ දිලීර ජාලය. පාන් සහ පළතුරු මත ඇතිවන පුළුන් ආකාර වර්ධනයන් ඇති කරන්නේ පුස් වර්ගවල මයිසීලියම් මගින් දිලීර ජාලය මගින්. දැන් දිලීරවල පෝෂණ ආකාරය මොකක්ද කියලා විමසුවොත් පැහැදිලිවම මොවුන් රසායනික විෂම පෝෂීන් විදිහට හමු වෙන්නේ. රසායනික විෂම පෝෂීන්. ඒ වගේම මෙයාගේ පෝෂණ ක්‍රමය ඔබට මතක ඇති අවශෝෂක විෂම පෝෂීන් විදිහටයි සලකන්නේ. අවශෝෂණය මගින් තමයි ආහාර ලබා ගන්න. ඒ වගේම මේගොල්ලෝ මෘතෝපජීවී පෝෂණයකුත් පෙන්වනවා. මෘතෝපජීවී පෝෂණ ක්‍රමයක් කියලා කියන්නේ මල ශාක මැරුණු සත්ව දේහ මතට ඇවිල්ලා ඒ දේහවලට තමන්ගේ බහිස්සෛලික එන්සයිම වගුරලා ශ්‍රාවය කරලා ඒ බහිස්සෛලික එන්සයිම මගින්
එම දේහයේ පවතින සංකීර්ණ කාබනික අණු සරල අණු බවට බිඳ හෙළලා ඒ සරල අණු වලින් කොටසක් තමන්ගේ සෛලවලට තමන්ගේ දිලීර දේහයට උරා ගන්න පෝෂණය. ඒකට තමයි මෘතෝපජීවී පෝෂණය කියලා කියන්නේ. ඉතින් මොවුන් මෘතෝපජීවී පෝෂණයකුත් පෙන්නනවා. එතකොට දිලීර එන්සයිමද ස්‍රාවය කර මියගිය ශාක ද්‍රව්‍ය වියෝජනය කරමින් ආහාර දාමවල වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර එමගින් ඉතා වැදගත් ජෛවීය වශයෙන් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය චක්‍රීකරණය වෙනවා. ටිකක් දිග වාක්‍යයක්. දිලීර එන්සයිමත් ශ්‍රාවය කරනවා. ශ්‍රාවය කරලා අර මියගිය ශාක ද්‍රව්‍ය වියෝජනය කරලා ආහාර දාමවල වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. මොකද වියෝජකයන් පරිසරය තුල පැහැදිලිවම අවශ්‍යයි ඉන්න නැත්තම් සිද්ධ වෙන්නේ අර ජීවීන්ගේ දේහ තුල තියෙන කාබනික සංයෝග බිඳ වැටිලා පසට නැත්තම් පරිසරයට අකාබනික ද්‍රව්‍ය එකතු වීමේ ක්‍රියාවලිය නතර වෙනවා. එතකොට පස තුල තියෙන පෝෂක ප්‍රමාණය හීන වෙලා යනවා, ෂේ වෙලා යනවා. අකණ්ඩව පස තුල පෝෂක පවත්ව ගන්න නම් මේ චක්‍රීකරණ ක්‍රියාවලිය අවශ්‍යයි. එමගින් ඊටා වැදගත් ජෛවීය වශයෙන් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය චක්‍රීකරණය සිද්ධ වෙනවා. පරපෝෂී හා අන්‍යෝන්‍යාධාර වැනි පෝෂණ ආකාරات දිලීර පෙන්නනවා. දැන් පරපෝෂීන් කියන්නේ ශාකවල සහ විවිධ සතුන්ගේ ව්‍යාධි ජනකයන් විදිහට සමහර දිලීර ඉන්නවා. අන්‍යෝන්‍යාධාරී වශයෙන් උත් ඉන්නවා. අන්‍යෝන්‍යාධාරයේදී වෙන්නේ විශේෂ දෙකේම ජීවීන් දෙදෙනාටම වාසි සැලසෙනවා. කාටවත් හානියක් පාඩුවක් නැහැ. උදාහරණයක් ලයිකන දිලීරක මූල. දැන් ලයිකනයක දිලීරයක් සහ ඇල්ගී ජීවීන් අතර අන්‍යෝන්‍යාධාරී සම්බන්ධයක් තියෙනවා. දිලීරක මූලවලදී උසස් ශාකයක මුලක් සහ දිලීරයක් අතර සම්බන්ධයක් තියෙනවා. ඔය දිලීරක මූල සම්බන්ධයේදී විශේෂයෙන්ම උසස් ශාකයක මුල මගින් දිලීරයට ආරක්ෂාව පෝෂණය සලසනවා. වාසස්ථාන ලබා දෙනවා. දිලීරේ මොකද කරන්නේ? ජල අද්‍රාව්‍ය තත්වයේ තියෙන පොස්පේට් වර්ග ජල ද්‍රාව්‍ය තත්වයට හරවලා මුල් වලට ඒවා මාරු කරලා දෙනවා. ඒව ගැනත් ඔබ දැනගන්නට ඕනේ. අපි දිලීරක මූල ගැන පාංශු ශුද්‍ර ජීව විද්‍යාව යටතේ තව ටිකක් ගැඹුරෙන් සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒකසෛලික දිලීර ඛණ්ඩනය සහ අංකුරණය මගින් තමයි අලිංගිකව ප්‍රජනනය කරන්නේ. ඔන්න මේගොල්ලන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය. ඒකසෛලික දිලීර ඛණ්ඩනය සහ අංකුරණය මගින් අලිංගිකව ප්‍රජනනය සිදු කරන අතර අර සූත්‍රිකාකාර දිලීර ඔය පුස් වර්ග වගේ ඒවා බීජාණු නිපදවමින් හා අලිංගිකව හා එහෙම නැත්නම් ලිංගිකව ප්‍රජනනය කරනවා. මේ සූත්‍රිකාකාර දිලීර බීජාණු නිපදවීම මගින් අලිංගිකව හෝ ලිංගිකව නැත්නම් අලිංගිකව හා ලිංගිකව ප්‍රජනන ක්‍රියාවලිය සිද්ධ කරනවා. මෙන්න මේ කාරණා පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඔබට තියෙන්නට අවශ්‍යයි. අපි සාරාංශගත කරගත්තොත් මෙතෙක් කාරණා ටික සාකච්ඡා කරමු. සමහර පුස් වර්ග ආවාට දරන්නේ නැහැ. ඒ නිසාම ඒවායේ න්‍යෂ්ටි විශාල සංඛ්‍යාවක් සහිත දිගු අකණ්ඩ සෛල ලෙස තමයි පවතින්නේ. මේවට කියන්නේ සංසෛලීය සූත්‍රිකා කියලා. සංසෛලික සූත්‍රිකා. පාන් පළතුරු මත ඇතිවන පුළුන් ආකාර වර්ධනයන් ඇති කරන්නේ මේ පුස් වර්ග මගින් නිපදවන මයිසීලියම් වලින්. දිලීර රසායනික විෂම පෝෂීන් ඒ වගේම අවශෝෂක විෂම පෝෂී පෝෂණයක තමයි ඒක අය පෙන්වන්නේ. එමගින් තමයි වුන් අවශෝෂණය මගින් තමයි ආහාර ලබා ගන්න. ඒ වගේම මේ අය මෘතෝපජීවී පෝෂණයක් පෙන්වනවා. එහිදී සිද්ධ වෙන්නේ එන්සයිම ශ්‍රාවය කරලා දිලීරය විසින් අර මියගිය ශාක ද්‍රව්‍ය වියෝජනය කරලා ආහාර දාම වල වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඒ වගේම ඊට වැදගත් ජෛවීය කාර්යයක් වන අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය චක්‍රීකරණය සිදු කරනවා. පරපෝෂීන් විදිහට වගේම අන්‍යෝන්‍යාධාරක පෝෂණ ක්‍රමත් මේ අය සතුව පවතිනවා. දැන් අන්‍යෝන්‍යාධාරක විදිහට ලයිකන දිලීරක මූල සම්බන්ධතා හඳුන්වන්න පුළුවන්. ඒකසෛලික දිලීර ඛණ්ඩනය සහ අංකුරණය මගින් අලිංගිකව ප්‍රජනනය කරනවා. සූත්‍රිකාකාර දිලීර බීජාණු මගින් බීජාණු නිපදවමින් අලිංගිකව හා ලිංගිකව නැත්නම් අලිංගිකව හෝ ලිංගිකව තමන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය සිද්ධ කරනවා. දැන් ලිංගික බීජාණු වර්ග විදිහට අපිට අස්ක බීජාණු හඳුන්වන්න පුළුවන්. අලිංගික බීජාණු විදිහට අපිට කොනිඩි බීජාණු හඳුන්වන්න පුළුවන්. ඇස්කොමයිකෝටා වල ඔය අලිංගික බීජාණුත් ලිංගික බීජාණුත් කියන දෙවර්ගයේම නිෂ්පාදනය වෙනවා. හරි. දැන් මේ තියෙන්නේ ඒ වගේ සූත්‍රිකාකාර දිලීර
මෙන්න තනි සෛල විදිහට තියෙන දිලීර මේ අංකුරණ ක්‍රියාවලියක් සිද්ධ වෙන අවස්ථාවක්. සෛලෙන් කුඩා නෙරුමක් ඇති වෙලා ඒ ක්‍රමයෙන් වර්ධනය වෙලා විශාල වෙලා සෛලෙන් වෙන් වෙලා යනවා. දැන් අපි දිලීර පිළිබඳව සාකච්ඡාව අවසන් වූ නිසා මීළඟට යොමු වෙන්නට පුළුවන් ඒකසෛලික ප්‍රොටිස්ටාවන් පිළිබඳව සාකච්ඡා කරන්න. ඒකසෛලික ප්‍රොටිස්ටාවන්. දැන් ඒකසෛලික ප්‍රොටිස්ටාවන්ගෙත් බහුරූපීය ස්වභාවයක් තියෙනවා. අපිට ඒකසෛලික ප්‍රොටිස්ටාවන් විදිහට දරුවනේ මතක් වෙන්නේ මේ මොහොතේදී විශේෂයෙන්ම ඇමීබා, ඒ වගේම පැරමීසියම් වගේ සමාජිකයෝ. ඒකසෛලික ප්‍රොටිස්ටාවෝ බහුරූපීයයි. හැඩයෙන් විවිධ වන අතර මේ අය ව්‍යාජපාද, පක්ෂම, කශිකා වගේ සංචරණ ව්‍යුහ දරනවා. ඒවා තනි තනිව හරි ඝනාවාසීව හරි පවතින්නත් පුළුවන්. දැන් මේ කාරණා ටික මතක තියාගමු. ඒකසෛලික ප්‍රොටිස්ටාවෝ බහුරූපීයයි. හැඩයෙන් විවිධ වන අතර මේගොල්ලන්ගේ සංචරණ ක්‍රියාවලියට සංචරණ ව්‍යුහ විදියට ව්‍යාජපාද කවුද මතක් වෙන්නේ? ඇමීබා, පක්ෂම, පැරමීසියම්, ඊළඟට එවුග්ලිනා, කශිකා මේ වගේ සමාජිකයෝ අපිට ගන්න පුළුවන්. එතකොට හැඩයෙන් විවිධ වන අතර ව්‍යාජපාද, පක්ෂම, කශිකා වැනි සංචරණ ව්‍යුහ දරනවා. ඒවා තනි තනිව හෝ ඝනාවාස ලෙස පවතිනවා. මේ අය තනි තනිවත් ඉන්නවා, ඝනාවාස විදිහටත් ඉන්නවා. ඒ වගේම දරුවනේ සමහර ප්‍රොටිස්ටාවන් එකට සම්බන්ධ වෙලා සූත්‍රිකා සෑදීමක් කරනවා. සමහර ප්‍රොටිස්ටාවන් එකට සම්බන්ධ වෙලා සූත්‍රිකා හදනවා. ප්‍රභා ස්වයංපෝෂී, ඒ වගේම විෂම පෝෂී, ඒ වගේම මිශ්‍ර පෝෂී පෝෂණ ක්‍රම දරණ සමාජිකයන් ඉන්නවා. අපි ප්‍රොටිස්ටා පිළිබඳව, ප්‍රොටිස්ටා රාජධානිය පිළිබඳව තුන්වන ඒකකයේදී ඉතාම විශාල කරුණු ප්‍රමාණයක් සාකච්ඡා කරා. එතනදී මූලික ලක්ෂණයක් විදිහට තිබ්බේ ඇතමුන් ප්‍රභා ස්වයංපෝෂී, ඇතමුන් විෂම පෝෂී සහ තවත් සමහරුන් මිශ්‍ර පෝෂී. මේ පෝෂණ ක්‍රම දෙකම දරන්නන් ප්‍රොටිස්ටා වල අපිට මුණ ගැහෙනවා. ඔවුන් අතර ස්වායු, නිර්වායු, වෛකල්පිත නිර්වායු යන ශ්වසන ආකාරات හමු වෙනවා. මේ ප්‍රොටිස්ටාවන්ගේ ශ්වසන ආකාර බැලුවොත් ස්වායු සමාජිකයෝ ඉන්නවා, නිර්වායු ජීවි, ඒ වගේම වෛකල්පිත නිර්වායු ජීවිනුත් අපිට දකින්න පුළුවන්. ඔවුන් අතර ස්වායු, නිර්වායු, වෛකල්පිත නිර්වායු කියන ශ්වසන ආකාර හමු වෙනවා. සමහර ඇල්ගී ආකාර දරුවනේ ලයිකනවල සහජීවී අන්තර්ක්‍රියාවලියට දායක වෙනවා. මතකද කලිනුත් අපි කතා කරා ලයිකනවල දිලීර ඉන්නවා. මම ඒ වෙලාවේදී කිව්වා ලයිකනයන් නිර්මාණය වෙන්නේ හරිත ඇල්ගාවන් වගේ විවිධ ඇල්ගී වර්ග, ඒ වගේම දිලීර එකතු වෙලා. ඒතොර සමහර ඇල්ගී ආකාර ලයිකනවල සහජීවී අන්තර්ක්‍රියාවලියට දායක වෙනවා. ඒ අය ජන්මානු නිපදවීම මගින් ලිංගිකවත්, ඒ වගේම ඛණ්ඩනය මගින් අලිංගිකවත් ප්‍රජනනය කරනවා. මේ ඒකසෛලික ප්‍රොටිස්ටාවෝ ජන්මානු නිපදවලා ලිංගිකව, ඒ වගේම ඛණ්ඩනය මගින් අලිංගිකවත් තමන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය පෙන්නනවා. ඔවුන් ජන්මානු නිපදවීම මගින් ලිංගිකවද, ඛණ්ඩනය මගින් අලිංගිකවද ප්‍රජනනය කරයි. ඛණ්ඩනය මගින් අලිංගිකවද ප්‍රජනනය කරයි. ඒතර අපි මේ කාරණාවල සාරාංශයකට එමු. ඒකසෛලික ප්‍රොටිස්ටාවන් බහුරූපීයයි, හැඩයෙන් ඔවුන් විවිධයි, ව්‍යාජපාද, පක්ෂම, කශිකා වගේ සංචරණ ව්‍යුහ මොවුන් දරනවා. මේවා තනි තනිව හෝ ඝනාවාසී ලෙස පවතිනවා. සමහර ප්‍රොටිස්ටාවන් එකට සම්බන්ධ වෙලා සූත්‍රිකා හදනවා. ප්‍රභා ස්වයංපෝෂී, විෂම පෝෂී හෝ මිශ්‍ර පෝෂී පෝෂණ ක්‍රම ප්‍රොටිස්ටාවන් අතර අපිට මුණ ගැහෙනවා. ඔවුන් අතර ස්වායු, නිර්වායු, වෛකල්පිත නිර්වායු වගේ ශ්වසන ආකාර තියෙනවා. සමහර ඇල්ගී ආකාර ලයිකනවල සහජීවී අන්තර්ක්‍රියාවටත් දායක වෙනවා. මේ සමාජිකයෝ ජන්මානු නිපදවීම මගින් ලිංගිකවත්, ඒ වගේම ඛණ්ඩනය මගින් අලිංගිකවත් ප්‍රජනනය කරනවා. ඛණ්ඩනය මගින් අලිංගිකවත් ප්‍රජනන ක්‍රියාවලිය සිද්ධ කරනවා. මේ තියෙන දරුවනේ මීට අදාළ රූප සටහනක්. දැන් මේ තියෙන්නේ කවුද? මේ ඉන්නේ කවුද? මේ ඉන්නේ ඇමීබා. මේ ඉන්නේ ඇමීබා. එයාට තියෙන ව්‍යාජපාද. ව්‍යාජපාද භාවිතා කරමින් තමයි එයාලා ආහාර අධිග්‍රහණය කරගන්නේ සහ සංචරණය කරන්නේ. දැන් මේ ඉන්නේ පැරමීසියම්. එයාලගේ සංචරණ ව්‍යුහ විදිහට ඒගොල්ලන් භාවිතා කරන්නේ පක්ෂම.
දැන් මේ ඉන්නේ එව්ග්ලිනා ජීවියෙක්. එයා භාවිතා කරන්නේ කශිකාවක්. ඔන්න කශිකාවක් තියෙනවා. සමහර එව්ග්ලිනාවන්ට කශිකා එකක් තියෙනවා, සමහරුන්ට දෙකක් දකින්නත් පුළුවන්. මෙතන තමයි පක්ෂම තියෙන්නේ. මෙන්න පක්ෂම. මේ තියෙන්නේ ව්‍යාජ පාද. තරුණේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය ඡායාරූප වගේකුත් මම ඉදිරිපත් කරනවා. මෙන්න ඇමීබා, පැරමීසියම්, එව්ග්ලිනා. මෙන්න සමාජිකයෝ. ඒ තමයි ප්‍රොටිස්ටා පිළිබඳව අපි දැනගන්න ඕන මූලික කාරණා ටික. අපිට තවත් කාණ්ඩයක් පිළිබඳව දැන් ඉගෙන ගන්නට පුළුවන්. අපි යමු. දැන් දරුවනේ අපි සාකච්ඡා කරන්නේ මොලිකියුටයින් පිළිබඳව. දැන් මේවා ඔබ සාමාන්‍ය පෙළ මට්ටමේදී ඉගෙන ගත්ත කොටස් නෙමෙයි. මොලිකියුටයින් කියන්නේ කාටද? මේගොල්ලනුත් ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන්. හැබැයි විශේෂත්වයක් තියෙනවා. දැන් බැක්ටීරියාවන්ට, සයනොබැක්ටීරියාවන්ට, ආකිබැක්ටීරියාවන්ට මේගොල්ලන් ප්‍රාග්න්‍යෂ්ටිකයන් වගේම මේගොල්ලන්ගේ සෛල බිත්ති තියෙනවා. හැබැයි මොලිකියුටයින්ගේ විශේෂත්වය තමයි වුන්ට සෛල බිත්තියක් නැහැ. ඉතින් සෛල බිත්ති නොමැතිවීම විශේෂ ලක්ෂණයක්. දැන් මේ මොලිකියුටයින් කාණ්ඩ දෙකකට අයිති වෙනවා. මයිකෝප්ලාස්මාවන් සහ ෆයිටෝප්ලාස්මාවන් කියලා. මයිකෝප්ලාස්මාවෝ, ෆයිටෝප්ලාස්මාවෝ බැක්ටීරියා අධිරාජධානියට අයිති වෙන ප්‍රාග්න්‍යෂ්ටිකයින්. බැක්ටීරියා අධිරාජධානියට අයිති වෙන ප්‍රාග්න්‍යෂ්ටිකයෝ මේගොල්ලන් වර්ග දෙකක් ඉන්නවා. මයිකෝප්ලාස්මාවෝ සහ ෆයිටෝප්ලාස්මාවෝ කියලා. විශේෂත්වය තමයි මොවුන්ට සෛල බිත්ති නොමැතිවීම. බලන්න මයිකෝප්ලාස්මාවන් ගැන තමයි අපි දැන් සාකච්ඡා කරන්නේ. මේ මයිකෝප්ලාස්මාවෝ බහුරූපීයයි. විවිධ ස්වරූප වලින් මොවුන් හමු වෙනවා. ගෝලාකාර සිට සූත්‍රිකාකාර දක්වා හැඩයෙන් විවිධත්වයක් පවතිනවා. ගෝලාකාර වල ඉඳලා සූත්‍රිකාකාර දක්වාම. මොවුන් කුඩාම ප්‍රාග්න්‍යෂ්ටික කාණ්ඩයේ විදිහට සලකනවා. ඒ කියන්නේ බැක්ටීරියාවන්ටත් සයනොබැක්ටීරියාවන්ටත් වඩා මේ ගොඩක් පොඩි. කුඩාම ප්‍රාග්න්‍යෂ්ටික කාණ්ඩය. මේ ඒ නිසා ආලෝක අන්වීක්ෂණයෙන් නම් ඔබට කවදාවත් නිරීක්ෂණය කරන්න හැකි වෙන්නේ නැහැ. බැක්ටීරියාවන්ටත් වඩා කුඩා නිසා ඔවුන් ආලෝක අන්වීක්ෂය භාවිතයෙන් නිරීක්ෂණය කරන්න බෑ. මේ මයිකෝප්ලාස්මාවෝ කශිකා දරන්නේ නැහැ. මයිකෝප්ලාස්මාවුන්ගේ විශේෂත්වයක් තමයි කශිකා දැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මයිකෝප්ලාස්මාවෝ සියල්ලක්ම පාහේ මානවයා සහ සතුන්ගේ පරපෝෂිතයන් විදිහටයි පවතින්නේ. මයිකෝප්ලාස්මාවෝ හැම කෙනෙක්ම වගේ මිනිසාගේ සහ සතුන්ගේ දේහයේ පරපෝෂිතයන් විදිහට තමයි මුණ ගැහෙන්නේ. ඔවුන්ට කාබනික වර්ධක සාධක විශාල වශයෙන් අවශ්‍යයි. මේගොල්ලන්ට කාබනික වර්ධක සාධක විශාල වශයෙන් අවශ්‍යයි. ඉතින් ඒව ලබා ගන්නවා මේ අය පරපෝෂීව වාසය කරමින්. ඔවුන් අංකුරණයෙන් හා ද්විඛණ්ඩණයෙන් ප්‍රජනනය සිදු කරන අතර බීජාණු සෑදීමක් කරන්නේ. අංකුරණය සහ ද්විඛණ්ඩණයෙන් තමයි ප්‍රජනනය කරන්නේ. බීජාණු සෑදීමක් මොවුන් සිද්ධ කරන්නේ නැහැ. ශ්වසන ක්‍රමය ගත්තොත් ස්වායු හෝ වෛකල්පිත නිර්වායු විදිහටයි පවතින්නේ. ස්වායු හෝ වෛකල්පිත නිර්වායු. දැන් මෙන්න මේ කාරණා ටික අපි සාරාංශගත කරමු. මයිකෝප්ලාස්මාවෝ බහුරූපීයයි. ගෝලාකාර සිට සූත්‍රිකාකාර දක්වා හැඩයෙන් විවිධයි. ගෝලාකාර සිට සූත්‍රිකාකාර දක්වා හැඩයෙන් විවිධයි. ඒ වගේම අපිට මුණ ගැහෙන කුඩාම ප්‍රාග්න්‍යෂ්ටික කාණ්ඩය. කුඩාම ප්‍රාග්න්‍යෂ්ටික කාණ්ඩය තමයි මේ සමාජිකයෝ. කුඩා නිසාම ඔවුන්ව ආලෝක අන්වීක්ෂයෙන් නම් අපිට නිරීක්ෂණය කරන්න ලැබෙන්නේ නැහැ. ආලෝක අන්වීක්ෂය භාවිතයෙන් නිරීක්ෂණය කරන්නට බැහැ. ඒ වගේම මයිකෝප්ලාස්මාවෝ කශිකා දරන්නේ නැහැ. මයිකෝප්ලාස්මාවෝ සියල්ලක්ම පාහේ මිනිසා සහ සතුන්ගේ පරපෝෂිතයන් විදිහට තමයි පවතින්නේ. මිනිසා සහ සතුන්ගේ පරපෝෂිතයන් විදිහට තමයි මේගොල්ලන් අපිට මුණ ගැහෙන්නේ. මේ අයට කාබනික වර්ධක සාධක විශාල වශයෙන් අවශ්‍යයි. කාබනික වර්ධක සාධක විශාල වශයෙන් අවශ්‍යයි. අලිංගික ප්‍රජනන ක්‍රම විදිහට මේ සමාජිකයන් අංකුරණය සහ ද්විඛණ්ඩනය මගින් ප්‍රජනනය කරනවා. අංකුරණයෙන් ද්විඛණ්ඩනයෙන් ප්‍රජනනය සිදු කරනවා. ඒ වගේම බීජාණු සෑදීමක් කරන්නේ නැහැ. බීජාණු නොසාදයි. බීජාණු හදන්නේ. මේ සමාජිකයන් ස්වායු හෝ වෛකල්පිත නිර්වායුක ජීවීන්. මේ අය ස්වායු හෝ වෛකල්පිත නිර්වායුක ජීවීන් විදිහටයි අපිට මුණ ගැහෙන්නේ.
බලන්න මයිකෝප්ලාස්මාවන්ට අදාළ රූප සටහන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය ඡායාරූපයක් මෙතන දකින්න ලැබෙනවා. බලන්න මොවුන්ට කශිකා දරන්නේ නැහැ. කශිකා නොදරන සෛල තමයි මේ අය. මේ අයට සෛල බිත්තියක් නැහැ. පිටතින්ම තියෙන්නේ ප්ලාස්ම පටලය. එතකොට මේත් මයිකෝප්ලාස්මාවන්ට අදාළව රූප සටහනක්. ඔවුන්ට පැහැදිලිවම ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට DNA පවතිනවා. රයිබෝසෝම පවතිනවා. මෙතන තියෙන්නේ 70S රයිබෝසෝම. ඒ වගේම සයිටෝසෝලයක් නැත්නම් සෛලප්ලාස්මයක් තියෙනවා. පැහැදිලිවම කියනවා no cell wall, ඒ කියන්නේ සෛල බිත්තියක් අන්තර්ගත වෙන්නේ නැහැ. සෛල බිත්තියක් අන්තර්ගත වෙන්නේ නැහැ. ඒ වෙනුවට පිටතින්ම තියෙන්නේ ප්ලාස්ම පටලය. මෙතන ප්ලාස්ම පටලයේ විශේෂත්වය තමයි ස්තර 3කින් නිර්මාණය වන ප්ලාස්ම පටලයක් තමයි තියෙන්නේ. දැන් අර ෆොස්ෆොලිපිඩ ද්විත්ව ස්තරයක් නෙමෙයි, මෙතන ත්‍රිත්ව ස්තරයක් තියෙනවා. ස්තර 3කින් සමන්විත ප්ලාස්ම පටලයක් නැත්නම් සෛල පටලයක් තියෙන්නේ. ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට සුපුරුදු පරිදි DNA ඉන්නවා. සෛල බිත්තියක් නම් දකින්න ලැබෙන්නේ නැහැ. මයිකෝප්ලාස්මාවන් ගැන අපිට සාකච්ඡා කරන්න තියෙන මෙන්න මේ කාරණා ටික. අපි ඊළඟට ෆයිටෝප්ලාස්මාවන් ගැන කරුණු හදාරමු. දරුවනේ දැන් අපි එන්නේ ෆයිටෝප්ලාස්මාවන් ගැන සාකච්ඡා කරන්න. දැන් ෆයිටෝප්ලාස්මාවන් බොහෝමයක් කරුණු වලින් මයිකෝප්ලාස්මාවන්ට සමානයි. ප්‍රමාණයනුත් මයිකෝප්ලාස්මාවන්ට සමානයි. ඒ වගේම මේ දෙවර්ගයේම නිරීක්ෂණය කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් විතරයි. හැඩය ගත්තත් ගෝලාකාර සිට සූත්‍රිකාකාර දක්වා විවිධ හැඩ ඔවුන්ගේ දකින්න පුළුවන්. හැබැයි මූලික වෙනස මොකද්ද? මයිකෝප්ලාස්මාවන් ආසාදනය උනේ මානවයන්ට සහ සතුන්ට. හැබැයි ෆයිටෝප්ලාස්මාවන් ආසාදනය කරන්නේ ශාක පමණයි. ඒ නිසා සාමාන්‍යයෙන් ඔබට ෆයිටෝප්ලාස්මාවන් දකින්න ඕන නම් ශාකයක ෆ්ලෝයම යුෂය පරීක්ෂා කරන්න. එතකොට ෆයිටෝප්ලාස්මාවන් හම්බ වෙනවා. කෘත්‍රිම මාධ්‍යවල ඔවුන්ට වර්ධනය වෙන්න බෑ. මේ වගේ ස්වභාවික මාධ්‍යවල මිසක් කෘත්‍රිම මාධ්‍යවල ඔවුන්ගේ වර්ධනයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඔවුන් බොහෝ විට පත්‍ර කීඩෑවන් මගින් තමයි සම්ප්‍රේෂණය වෙන්නේ. මේ කෘමි විශේෂයක් පත්‍ර කීඩෑවන් ඒගොල්ලන් හරහා තමයි සම්ප්‍රේෂණය වෙන්නේ. ඒ නිසා මේ සමාජිකයෝ අපිට පත්‍ර කීඩෑවන් සහ ශාක දේහය කියන දෙක තුලම ප්‍රජනනය සිදු කරනවා. මේ සමාජිකයන් පත්‍ර කීඩෑවන්ගේ දේහය තුලත් ඒ වගේම ශාක දේහය තුලත් ප්‍රජනන ක්‍රියාවලියක් සිද්ධ කරනවා. ඉතින් දැන් මේ මූලික කාරණා ටික අපි මතක් කරොත් බොහෝ කරුණු වලින් ෆයිටෝප්ලාස්මාව මයිටෝප්ලාස්මාවන්ටම සමානයි. ෆයිටෝප්ලාස්මාව මයිකෝප්ලාස්මාවන්ටම සමානයි. දැන් ප්‍රමාණයනුත් මයිකෝප්ලාස්මාවන්ට සමානතාවයක් දක්වනවා. මේ දෙවර්ගයේම නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් විතරයි. ගෝලාකාර සිට සූත්‍රිකාකාර දක්වා හැඩයනුත් විවිධයි. දැන් ෆයිටෝප්ලාස්මාවන් ආසාදනය කරන්නේ ශාක පමණයි. ඒ නිසා ශාකවල ෆ්ලෝයම යුෂයේ අපිට මේ අයව දකින්න පුළුවන්. ෆයිටෝප්ලාස්මාවන් ආසාදනය කරන්නේ ශාක පමණක් වන අතර සාමාන්‍යයෙන් ෆ්ලෝයම යුෂයේ හම්බ වෙනවා. කෘත්‍රිම මාධ්‍යවල මේ අය වර්ධනය වෙන්නේ නැහැ. කෘත්‍රිම මාධ්‍යවල මේ සමාජිකයන් වර්ධනය වෙන්නේ නැහැ. මේ අය බොහෝ වෙලාවට පත්‍ර කීඩෑවන් මගින් තමයි සම්ප්‍රේෂණය වෙන්නේ. පත්‍ර කීඩෑවන් මගින් තමයි සම්ප්‍රේෂණය වෙන්නේ. අවසාන වශයෙන් මේ සමාජිකයන් පත්‍ර කීඩෑවන් සහ ශාක දේහය කියන දෙක තුලම ප්‍රජනනය කරනවා. පත්‍ර කීඩෑවන් සහ ශාක දේහය කියන දෙක තුලම ප්‍රජනනයක් සිද්ධ කරනවා. තවත් කරුණු දෙකක් අපිට කියන්න පුළුවන්. මේ අයගේ ප්‍රජනන ක්‍රමය අංකුරණයෙන් හෝ ද්විකණ්ඩණයෙන් තමයි මේ අය ප්‍රජනනය කරන්නේ. අංකුරණයෙන් සහ ද්විකණ්ඩණයෙන් මේ අයට ප්‍රජනනය කරන්න පුළුවන්. ඒකත් මයිකෝප්ලාස්මාවන් වගේම තමයි. ඒ අයත් අංකුරණය සහ ද්විකණ්ඩණයෙන් ප්‍රජනනය කරේ. මේ අයටත් පුළුවන්. මයිකෝප්ලාස්මාවන්ටම තවත් සමානතාවයක් පෙන්වන්නේ ශ්වසන ක්‍රමය ගත්තොත් ස්වායු හෝ වෛකල්පිත නිර්වායු ශ්වසන ආකාර දෙක තියෙනවා. ස්වායු වෛකල්පිත නිර්වායු කියන ශ්වසන ආකාර දෙක මොවුනුත් පෙන්වනවා. එහෙනම් ශ්වසන ආකාර දෙක ස්වායු සහ වෛකල්පිත නිර්වායු ඒ වගේම අංකුරණයෙන් සහ ද්විකණ්ඩණයෙන් ප්‍රජනනය කරනවා. දැන් මේ දකින්න ලැබෙන්නේ අපිට ඒ වගේ ෆයිටෝප්ලාස්මාවන් මේ ෆ්ලෝයම යුෂය තුල දකින්න ලැබෙන ෆයිටෝප්ලාස්මාවන් තමයි තියෙන්නේ. හරි, මේ අයටත් අර කශිකාදර සෛල නෙමෙයි තියෙන්නේ. කශිකා දකින්න නැහැ. ගෝලාකාර හැඩයේ ඉඳලා සූත්‍රිකාකාර දක්වා විවිධ හැඩපරාස තියෙනවා. ඒ අනුව ආදරණීය දරුවනේ අපි ශුද්‍රජීවී ආකාර කොටසේ
එක්තරා පරිච්ඡේදයක් මේ වන විට අවසන් කරලා තියෙනවා. දැන් අපිට මීළඟ පරිච්ඡේදය තුලදී සාකච්ඡා කරන්න තියෙන මේ ඉගෙනගත්ත කොටස් වලට අදාළව ප්‍රශ්නාවලියක් සාකච්ඡා කරන්නට තියෙනවා. ඒ ප්‍රශ්නාවලියෙන් පසු තවත් කොටසකින් ඔබට ඉගැන්වීමට සූදානමින් ඉන්නවා වෛරස්, ප්‍රියෝන, වෛරොයිඩ කියලා හඳුන්වන අජීවී ව්‍යුහයන් පිළිබඳව. ඒවා ජීවීන් කියලා සලකන්නේ නැහැ. සෛලීය සංවිධානයක් ඒවට නැහැ. ඒ අජීවීන් ද්‍රව්‍ය පිළිබඳවත් ඒ ආශ්‍රිතව ප්‍රශ්නාවලියත් සාකච්ඡා කිරීමට අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ පාඩම තුලින් අපි ශුද්ධජීවී ආකාරවලින් ශුද්ධජීවී ආකාර ගණනාවක් පිළිබඳව ඔබට විෂය කරුණු ගෙනාවා. එhmenan ප්‍රශ්නාවලියත් සමග එකතු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.